යමු. එතකොට අපි දැන් මේ වෙනකොට කෙටි ප්‍රශ්න 780ක් සාකච්ඡා කරලා ඉවරයිලු. අපේ සතින් තමයි මට වාර්තාව දුන්නේ. 780ක් සාකච්ඡා කරලා ඉවරයි. එතකොට අද අපි තව කෙටි ප්‍රශ්න 20ක් 25ක් සාකච්ඡා කරපුවාම අපේ 800 සීමාව ඉක්මවලා යනවා. රයිට්? ඔය විදිහට ප්‍රශ්න දෙක කරගෙන යමු. මම පේපරේ දාලා තිබ්බ දැන් ගිය සතියේ දැම්ම ඊට කලින් සතියේ දැම්ම දැන් ඊයේ දාලා තිබ්බ එකම පේපරේ තමයි ඒක තමයි තාම අපිට ඉවර වෙලා තියෙන්නේ කරගන්න බැරුව. ඉතින් අද අපි ওই පේපරේ අවසන් කරලා ඊළඟට අපිට තියෙන්නේ ජ්‍යාමිතිය ප්‍රශ්න ටිකක්. මට මතක විදිහට අපි මේ වෙනකොට ජ්‍යාමිතියත් ගැටලු 75ක් හෝ 75ක් විතර සාකච්ඡා කරලා තියෙනවා. රයිට්? ඒක නිසා අපිට ජ්‍යාමිතියත් එතකොට ප්‍රශ්න 340ක් සාකච්ඡා කරගන්න පුළුවන්. හරි එහෙනම් අපි අපේ පේපරේට යමු. ඔයාලා දකින්න ඇති පේපරේ මේක 10/28 දින සාකච්ඡා කරන්න තිබ්බ පේපරේ තමයි අපිට තාම කරගන්න තියෙන්නේ. රයිට් එහෙනම් අපි ප්‍රශ්න ටිකට යමු. මේක මම ගිය සති ටිකක් කතා කරා. හැබැයි ගිය සතියේ වැර්සත් එක්ක අකුණු ගහලා එහෙම ටිකක් එතන පොඩි ගැටලුවක් ආවා. ඒක නිසා මම මේ ප්‍රශ්න 10ක් විතර 5ක් විතර වගේ තමයි සාකච්ඡා කරන්න පුළුවන් උනේ. කරන්ට් එකත් සැරෙන් සැරේට ගියා. ඉතින් බාධක හමුවේ තමයි අපි ගිය සතියේ කරේ. එහෙනම් අපි අද යමු මෙන්න මේ පළවෙනි ප්‍රශ්නේ ඉඳන්ම නැවත සාකච්ඡා කරගෙන යන්නම්. මොකද මේකේ ප්‍රශ්න 4ක් හෝ 3ක් තමයි සාකච්ඡා කරන්න පුළුවන් උනේ. එතකොට මේ යන්නේ අපි මම හිතන්නේ ස්ක්‍රීන් එක හැමෝටම ෂෙයා වෙලා ඇති. 781 වෙනි ප්‍රශ්නේ තමයි අපි මේ සාකච්ඡා කරන්න යන්නේ. රයිට්? අපි එතකොට 780ක් සාකච්ඡා කරලා ඉවරයි. මේ 781 වන ප්‍රශ්නය. හරි එතන ඉඳන් අපි ඉස්සරහට යමු. රයිට්. එහෙනම් අපි බලමු ඔයාලා මේකේ මම හිතන්නේ හරි වැරදි දාගන්න තමයි තියන්නේ. ඔයාලට මම කිව්වා මේක අඩුපාඩු මේ කියන්නේ ප්‍රශ්න පත්‍රය හදන්න කියලා කිව්වා. ඉතින් හදලා ඇති කියලා මම හිතනවා. සමහර අය නම් ඉතින් මුකුත් හදන්නේ නැහැ. හේ ඉතින් නේ අර ක්ලාස් එකට එන්නම් ඔයාලා එනවා. එහෙම ඉතින් ඉන්නවනේ පිරිසක් රයිට්. ඉතින් කමක් නැහැ. එකක් දෙකක් හරි ඉතින් කරගන්න බලන්න. එතකොට තමයි මේ වැඩේ සාර්ථක වෙන්නේ. රයිට්. එහෙනම් 781 ඉඳන් අපි බලමු මොකද කරන්න තියෙන්නේ කියලා. රයිට්. මේකේ පළවෙනි ප්‍රශ්නේ. අරේ R හා උස H ඍජු වෘත්ත සිලින්ඩරයක පෘෂ්ඨයේ වර්ගඵලය දැක්වෙන පහත ප්‍රකාශනයේ හිස්තැන සම්පූර්ණ කරන්නලු. එතකොට මෙතන මේ phi r වර්ගය කියලා එකක් තියෙනවා. අපිට ඒ සූත්‍රය හුරු පුරුදුයි නේද? phi r වර්ගය කියන සූත්‍රය අපිට හුරු පුරුදුයි. මේ තියෙන වෘත්තයක වර්ගඵලය හොයන සූත්‍රය. වෘත්තය. එතකොට 2 කියලා කියන්නේ එහෙනම් ඒක දෙකෙන් වැඩි කරලා තියෙනවා. එතකොට මෙතන වෘත්ත දෙකක් තමයි තියෙන්නේ. වෘත්ත දෙකක්. එතකොට මෙතන මේ ඍජු වෘත්ත සිලින්ඩරයක් කියලා කියන්නේ ඔයාලා දන්නවා. අර 17 එකක් වගේ කන්නේ. එතකොට මේකේ තියෙනවා උඩයි යටයි වෘත්ත දෙකක්. right ඔය වගේ වෘත්ත උඩත් එකක් තියෙනවා යටත් එකක් තියෙනවා. ඒතර වෘත්ත දෙකක් තියෙනවා. එතකොට වෘත්තේ වර්ගඵලය හොයන සූත්‍රය අපි දන්නවා phi r වර්ගය. එහෙනම් දෙකක බලන්න එක දෙකෙන් වැඩි කරපුවාම ඒක තමයි මෙතනට මේ දාලා තියෙන්නේ. right ඊළඟට තව තියෙනවා මෙන්න මේ වක්‍ර පෘෂ්ඨයේ දිගෑරියොත් එහෙම මෙන්න මේ වගේ ඍජු කෝණයේ අස්ත්‍රයක් තමයි හැදෙන්නේ. එතකොට ඒකේ උස h කියලා දීලා තියෙනවා. එතකොට මේ වක්‍ර පෘෂ්ඨයේ දිගෑරපුවාම මේ වටේ රවුම මෙතනට දිගෑරෙනවා. ඒක තමයි වටේ රවුම වෙන්නේ. right රවුම ওই විදිහට දිගෑරෙනවා. එතකොට වටේ රවුම හොයන සූත්‍රය අපි දන්නවා මේ දිග හොයන සූත්‍රය 2πr නේ. වෘත්තයක වටේ දිග. එතකොට මේකේ මේ මැද මේක වර්ගඵලය හොයන්න දිග පළලෙන් වැඩි වුණාම අපිට සූත්‍රයක් හදාගන්න පුළුවන් 2πr h කියලා. ඒක තමයි මෙතනට එන්නේ. 2πr h. එතකොට මේක තමයි වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. right වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය ඔතනට එනවා. ඒතර phi r වර්ගය කියන්නේ වෘත්ත දෙකක්. ඒ කියන්නේ PNI පතුලයි. right අන කරන්ට් එකක් ගිහිල්ලාලු ඒ ගමන ආපහු හදත් නේ පැත්තකට. දැන් මම නම් ගැටලුවක් නැහැ. කරන්ට් එක මම ගියොත් මම ආපහු ගත්තා වෙනම මේ නැත්නම් හැමදාම බෑනේ වැඩි කරන්න. SLT එකට අමතරව දැන් ඩයලොග් එකකුත් ගත්තා. ඒකින්ද දෙකේම data තියෙනවා ටක් දාලා විනාඩියක් විතරයි යන්නේ මාරු වෙන්නේ. නැත්නම් එන වාක්‍යයක්. right මේක මෙයාට අපි කියනවා පාදය. මෙයාට අපි කියනවා දර්ශකය. එතකොට මේක ලඝු වලින් ලියන්න තියෙන්නේ.
ඔයාලට මම කලිනුත් මේ වගේ ගණන් හදාද්දි කියලා තියෙනවා මේ ලඝු කියන එක්කෙනා හොඳ කරුණාවන්ත පුද්ගලෙක්. හරි? ලඝු කියන එක්කෙනා එහෙම එක්කෙනෙක්. කරුණාවන්ත පුද්ගලෙක්. හැබැයි එයා කැමති නෑ මේ උඩින් ඉන්න අයට. මේ උඩින් ඉන්නවනේ වයි. උඩින් ඉන්න කට්ටියට කැමති නෑ. කරුණාවන්ත වුණාට අර ඔළුවෙන් ඉන්න කට්ටිය එලවලා දානවා. රයිට්? එතකොට උඩින් ඉන්නේ කවුද? වයි. වයිව එලවලා දානවා. එහෙනම් ලඝු වලදී වයි කියන ඉලක්කම එහා පැත්තට යනවා. එතකොට පාදය B නේ. පාදය මෙතනට දානවා. මෙන්න මේ දර්ශකවලදී මේ දෙන්න එක ළඟ හිටියට මෙයා තනි වෙලා ඉන්නේ. එතකොට ලඝුවලදී මං කිව්වේ කරුණාවන්තයි කියලා. මේ තනි වෙච්ච එක්කෙනා Taman ළඟට ගන්නවා. ඔළුවෙන් හිටපු කට්ටිය එලවලා දානවා. එතකොට උත්තරේ එන්නේ ඔන්න ඔය විදිහට. ලඝු B වල m සමානයි y කියලා. right. අඩුපාඩු මේ හදා ගන්න right. එතකොට ඔය අපි සාකච්ඡා කරේ 782 වන ප්‍රශ්න. ඊළඟට ලේසි අංක දාගන්න. මේ තියෙන්නේ 783 වන ප්‍රශ්නය. රූපේ දක්වා ඇති තොරතුරු අනුව x අගය සොයන්න. මේක නම් එච්චර අමාරු නෑනේ. මේක උත්තරේ වල දාන්න බලන්න මට. right on දැන්ට එක්කෙනෙක් නම් කියන උත්තරේ අපි දන්නවා පාද දෙක සමාන නම් සම්මුඛ කෝණ සමානයි. ඒතකොට මෙයත් x වෙනවා. එතකොට ත්‍රිකෝණේ කෝණ තුන එකතු 180ට සමාන කරපුවාම අපිට උත්තරේ ගන්න පුළුවන් 2x සමානයි 180න් 50ක් අඩු වෙනවා. එතකොට 2x කියන්නේ 130යි. අපි දෙපැත්තම දෙකෙන් බෙදමු. එතකොට උත්තර එනවා x වලට අංශක 65ක් කියලා. right 65 දාලා තියෙනවා, චමත්ක දාලා තියෙනවා, නිරාශ දාලා තියෙනවා, රිෂ්ින් සසින්දි හිරුනි right good. ඒක නම් ලේසි. ලේසි නෑ. ඒක ඔයාලා හොඳ හින්දා හදලා තියෙනවා නේ. right. අපි යනවා ඊළඟ ගාන අසමානතා. right අසමානතාවක් විසඳන්න යන්නේ අපි බලමු මේක කොහොමද කරන්න කියලා. මේක ඉතින් විසඳන්න දෙයක් නෑ නේ මේ අසමානතාවේ. ඒ කියන්නේ මෙතන x නේ තනි කරන්න ඕනි. ලීසිම අසමානතාවක්. ධන 3 එහා පැත්තට යනකොට ඍණ 3 වෙනවා. එතකොට 5න් 3ක් අඩු වුණාම x කියන එක නා දෙකට වඩා විශාලයි. මේක කියන්නේ එම විසඳුම. එතකොට මේකේ පූර්ණ සංඛ්‍යා කියලා නෑනේ. එතකොට අපි කරන්නේ දෙකේ ඉලක්කම මේ විදිහට බෝලයක් ඇඳලා දෙකේ ඉලක්කම උඩ x ට කට ඇරිලා තියෙන්නේ. ඇරලා කියන්නේ විශාලයි. විශාල කියන්නේ දකුණු පැත්ත පාට කරනවා. නිකිලමය විසඳුම් කිව්වොත් 3 4 5 කියන ඒවා විතරක් පාට කරනවා. නිකිලමය විසඳුම් කිව්වොත් එහෙම 3 4 5 ඒවා තමයි පාට කරන්නේ. right. ඔන්න එතකොට අපි 784 වෙනි ප්‍රශ්නෙත් අදට සාකච්ඡා කරලා ඉවරයි. අපි යනවා ඊළඟට 785. 785 මොකද කියන්නේ? චලනය වන වස්තුවක තප්පර 10ක් තුල චලිතය නිරූපණය සඳහා දින ලද දුර කාල ප්‍රස්ථාරයක් මෙහි දැක්වේ. එම චලිතය ආශ්‍රිතව පහත දැක්වෙන එක එක් ප්‍රකාශය හරිනම් දාන්න හරි දාන්න විතරයි තියෙන්නේ. හරිනම් හරි දාන්න විතරයි තියෙන්නේ. වැරදි නම් මුකුත් කියන්නේ නැහැ. තප්පර 10කදී මෙන්න තප්පර 10. තප්පර 10කදී වස්තුව ගෙවා ගිය දුර මීටර් 20යි. ඒක හරි. වස්තුවේ වේගය තප්පරයට මීටර් 2යි. එහෙනම් අපි දන්නවා වේගය හොයන සූත්‍රයක් තියෙනවා. දුර බෙදීම කාලය. එතකොට මම මේ වෙලාවේ ගත්තොත් එහෙම දුර මීටර් 20යි කාලය තප්පර 10යි. එතකොට 20 10ෙන් බෙදුනහම 2යි. ඒ කියන්නේ තප්පරයට මීටර් 2යි. ඒකත් හරි. right? ඒකත් හරි. ඊළඟ කියනවා තප්පර 5කදී වස්තුව ගෙවා ගිය දුර. එතකොට තප්පර 5 කියන්නේ මේ බලන්න කාලය තප්පර 5 මේ. මෙතන තමයි තප්පර 5. එතකොට තප්පර 5කදී වස්තුව ගෙවා ගිහිලා තියෙන්නේ 10යි. එහෙනම් 10 නම් මේක කියන්නේ 12 කියලා. එහෙනම් මේකට හරියක් දාන්න එපා. වැරදි දාන්නත් එපා. ඇයි? හරියව විතරනේ හරි කියලා දාන්න කියලා තියෙන්නේ. right. ඔන්න ඔය විදිහටයි ඒ ගාන හැදෙන්නේ. ඒක වැරදි දැම්මා කියලා නම් ඉතින් කවුරුත් මුකුත් කියන්නේ නැහැ. එතකොට දන්නවා ඉතින් නේද අවබෝධයෙන් ප්‍රශ්න කියවලා නැහැ කියලා. හරි. ඊළඟට කියනවා මිනිසෙකුට දින 4කදී නිම කළ හැකි වැඩක් දිනකදී නිම කිරීමට මිනිසුන් 4 දෙනෙකුට කොච්චර මිනිසු ගානක් ඕනද කියලා අහනවා. මේක අනිත් පැත්තනේ අහන්නේ. නේද? මිනිසෙකුට දින 4කදී කළ වැඩක් කියන්නේ එයාට යන මිනිස් දින ගාන 4යි.
ඒ කියන්නේ දින මිනිස්සු එකයි දින ගාණෙන් වැඩි කරනවා. ඒකට අපි කියනවා මිනිස් දින කියලා. එතකොට මෙන්න මේ මිනිස් දින 4ක වැඩක් තියෙනවා. ඒ කියන්නේ එක මිනිහෙක් කරනවා නම් දවස් 4ක් යනවා. right? අපෙන් අහනවා එක දිනකට බලන්න. එහෙනම් දිනකට බලන්න අපි මොකද කරන්නේ? මෙන්න මේ මිනිස් දින ගාන එක දවසෙන් බෙදනවා. එතකොට එනවා මිනිසුන් 4ක් කියලා. ඒක නම් මනෝමයෙන් උත්තරේ ලියන්නත් පුළුවන්. අර අහලා තියෙන එකේ අනිත් පැත්ත. අහලා තියෙන එකේ අනිත් පැත්ත. right. ඒක හදා ගන්නකො. මට හදපු අය මෙන්න මේ 7 වෙනි එකේ උත්තරේ චූට්ටක් දාන්න බලන්න. 7 වෙනි එකේ උත්තරේ කො 7 වෙනි එකේ උත්තරේ දාන්න බලන්න. දෙන්නෙක් දාලා තියෙනවා 7 වෙනි එකේ උත්තරේ. අනිත් අය මොකද තත්ත්වේ? ටිකක් අවුල්ලාගෙන බලමු. මෙතන සාධක භාවිතයෙන් විසඳන්නේ මේ සමීකරණයක්. මේක වර්ගජ සමීකරණයක් කියලා කියනවා. වර්ගජ සමීකරණයක විසඳුම් x ට උත්තර දෙකක් එන්න ඕනි. එතකොට වර්ගජ සමීකරණවල විසඳුම් හොයද්දී අපි ගොඩක් වෙලාවට කරන්නේ මෙන්න මේ සාධක ගන්නවා. මේ නමම දීලා තියෙනවානේ. එහෙනම් මේකේ සාධක එළියට ගන්න පුළුවන් කවුද x. එතකොට එනවා x ඍණ 3 සමානයි බිඳුවයි. දැන් සාධක දෙකක ගුණිතය බිඳුවට සමාන වෙලා තියෙනවා. ඒ කියන්නේ හරියට a ගුණ කිරීම b බිඳුව වෙනවා. එහෙම වෙන්න නම් එක්ක a බිඳුව වෙන්න ඕනි. එහෙම නැත්නම් b බිඳුව වෙන්න ඕනේ. ඔන්න ඔය කතන්දරේ අපි මේකට භාවිතා කරනවා. සාධක දෙකක ගුණිතය බිඳුව වෙන්න නම් අනිවාර්යයෙන්ම a එක සාධකයක් අනිවාර්යයෙන්ම එක්ක බිඳුව වෙන්න ඕනි. එහෙම නැත්නම් අනිත් එක්කෙනා බිඳුව වෙන්න ඕනි. right. එතකොට මෙතනින් එළඹෙන්න පුළුවන් නිගමනය තමයි x එක්ක x බිඳුව කරනවා. x සමානයි බිඳුව හෝ එහෙම නැත්නම් අනිත් එක්කෙනා බිඳුවට සමාන කරනවා. x ඍණ 3 සමානයි බිඳුව. එතකොට මෙතන එකපාර නම් උත්තර ඇවිල්ලා තියෙනවා. එහා පැත්තේ ඍණ 3 අනිත් පැත්තට දාමු. ඍණ 3 එහා පැත්තට යද්දි ධන 3 වෙනවා. right. මෙන්න උත්තර දෙක. ඒක බලමු කාගේද දාලා තියෙන්නේ කියලා. right. ජනිදු හදලා තියෙනවා. ඊළඟට නිරාශා හදලා තියෙනවා. චමත්ක හදලා තියෙනවා. රිෂින් හදලා තියෙනවා. හිරුනි ඊළඟට සසින්දි. right. good. මේ පිරිස හදලා තියෙනවා. අනිත් අය හදලා නැහැ වගේ. right. ඔය සාධක හරි. ඔක 10 පන්තියේ තියෙනවා. ඔක 11 වසරේදීත් තියෙනවා. right. PQR සමාන්තර ආශ්‍රයයක්. සමාන්තර ආශ්‍රය අපි දන්නවා සම්මුඛ පාද සමානයි, සම්මුඛ කෝණ සමානයි. SR 8යි නම් උඩ එක්කෙනත් අනිවාර්යයෙන්ම 8ක් වෙනවා. SQ 6යි නම් මෙයා 3ක් වෙනවා, මෙයාත් 3ක් වෙනවා. මොකද විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා. PR 14යි නම් මෙයා 7යි, මෙයාත් 7ක් වෙනවා. දැන් අපෙන් අහනවා PQO මෙන්න මේ උඩ එක්කෙනාගේ පරිමිතිය. එහෙනම් එයාගේ පරිමිතිය බලන්න 8යි 7යි 3යි එකතු කරනවා උත්තරේ සෙන්ටිමීටර් 18යි. ඒක නම් ලේසිම ලේසි ගන්න. ඒක දෙන්නයි හදලා තියෙන්නේ. හිරුනි සසින්දි. ඒකෙදි මතක තියාගන්න මොකද්ද භාවිතා කරේ? මෙන්න මේ සමාන්තර ආශ්‍රයක විකර්ණ සමච්ඡේදනය වෙනවා. ඒ කියන්නේ මේ දෙපැත්ත සමාන වෙනවා. මේ දෙපැත්තත් සමාන වෙනවා. විකර්ණ සමච්ඡේදනය වෙනවා. right. ඔය අපි කතා කරේ 788 වෙනි ප්‍රශ්නය. right. ඔය අපි කතා කරේ 788 වෙනි ප්‍රශ්න. right. ඊළඟ එකට යමු අපි. එතන 789 වෙනි ප්‍රශ්නය. right. මෙන්න ඒ ප්‍රශ්නය. මේක ඉඩ මදිනේ සමහර ගණන් වලට හදන්න ඉඩ ටිකක් මදි ඇති. right. මේ අපි කතා කරන්නේ 789. ABCD සමාන්තර ආශ්‍රයයක්. ඉතින් මේක නම් හදන්න දෙයක් නැහැ. දන්නව නේද? සමාන්තර ආශ්‍රයයක් නම් සම්මුඛ කෝණ සමානයි. එහෙනම් කෙලින්ම y සමානයි 60යි. හේතු ඕනේ නැහැ. ඊළඟට අපි දන්නවා මෙන්න මෙතන හැදෙනවා මිත්‍ර කෝණ දෙන්නෙක්. ඔය
මිත්‍ර කෝණවල එකතුව අපි දන්නවා අංශක 180යි. මිත්‍ර කෝණ පරිපූර්ණකයි. එහෙනම් මට ඒක ලියන්න පුළුවන් 60 ධන x සමානයි 180යි. මම ඕනනම් හේතුව ලියන්නම් මේක නම් මිත්‍ර කෝණ. එතකොට x වල උත්තරේ බලන්න 180න් අපි 60ක් අඩු කරපුවාම අපිට උත්තරයක් එනවා අංශක 120ක් කියලා. right එතකොට ඒක හදලා තියෙන හිරුනි හදලා තියෙනවා සසින්දි හදලා තියෙනවා එච්චරයි නේ හදලා තියෙන්නේ. අනිත් අය නම් මොකුත් මට උත්තර දාලා නැහැ. රිෂින් හදලා තියෙනවා. රිෂින් දැන් කොහොමද රිෂින්? ඔයාලට සනීපද? ඔව් සර් දැන් හොඳයි. ඔයාලා මේවා චෙක් කරාද මේ PCR කරාද? මම කරේ නැහැ සර් තාත්තා කරා අය කරේ නැහැ ඊට පස්සේ ඔක්කොටම වගේ හැදුණා ඊට පස්සේ ගෙදර. දැන් අම්මටත් හොඳයිද අඩුද? ඔව් සර් දැන් අම්මටත් හොඳයි. තව ටිකක් අර සෙම ගතිය වගේ තියෙනවා. ඔව් නේ පරිස්සම් වෙලා මෙන්න මේ දවස් ටික. right හරි මෙන්න ඊළඟ ගාන 10 වෙනි ගාන. right ඕ කේන්ද්‍රයේ වෘත්තයක AB ජායක මධ්‍ය ලක්ෂ්‍ය වේ. ඔන්න දැන් අපිට මතක් වෙන්න ඕනේ ඔය ප්‍රමේයක් තියෙනවා. ජායක මධ්‍ය ලක්ෂයක් ගැන කිව්වොත් එහෙම කේන්ද්‍රයේ ඉඳන් ඕ කියන්නේ කේන්ද්‍රයේනේ මේ ජායට මෙහෙම ඇන්දොත් එහෙම රේඛාවක් ජාය මධ්‍ය ලක්ෂයට රේඛාවක් ඇන්දොත් අනිවාර්යයෙන්ම ওই කෝණය අංශක 90ක් වෙනවා. අපි ඒකට කියනවා ජායක මධ්‍ය ලක්ෂයත් ජායක මධ්‍ය ලක්ෂයත් කේන්ද්‍රයත් යාකරන රේඛාව කේන්ද්‍රයත් යාකරන රේඛාව ජායට ලම්බ වී right ජායට මොකද වෙන්නේ ඔක ලම්බ වෙනවා ජායට ලම්බ වී දැන් අහනවා අවශ්‍ය රේඛා යා කරන්නලු එහෙනම් අපිට මේක යා කරන්න පුළුවන් මෙන්න මේක හරිය එහා පැත්ත හරි අහනවා ඍජුකෝණී ත්‍රිකෝණයක් එහෙනම් අපිට ලියන්න පුළුවන් ACO එහෙම නැත්නම් අනිත් එක නා BOC Bank of Ceylon BOC right අර එහා පැත්තේ එක එහෙම නැත්නම් එහා පැත්තේ right ඒවා එක ලියන්න පුළුවන් ඒකෙදී අර අපි දැනගන්න ඕනේ අර ප්‍රමේය නැත්තම් දැන් මේක නම් කනා ෂොට් ගහන්න පුළුවන් නේ. ඒ කියන්නේ නිකන් ත්‍රිකෝණේ යා කරපු ගමන් අපිට හිතෙනවනේ. ඉතින් අපි දැනගන්න ඕනේ එතන අංශක 90ක් වෙන්නේ ඔන්න ඔය ප්‍රමේය නිසා කියලා. right එතකොට 780ක් ඉවරයි දැන් මෙන්න 790 වෙනි ප්‍රශ්නය ඊළඟට 791 වන ප්‍රශ්නය. right මේක හරය සමාන කරන්න පළවෙනි භාගය කීයද ගුණ කරන්න ඕන පළවෙනි භාගය අපි ගුණ කරමු 5න් ගුණ කරමු නේ right 5න් ගුණ කරමු එතකොට මෙතන 5 වරක් 3 15යි යට 5 වරක් x 5යි x එනවා ඍණ මෙතන 2 යට මෙතන තියෙනවා 5යි x දැන් හරයන් සමානයි එහෙනම් උත්තරේ 13 බෙදීම 5x 13 බෙදීම 5x ඒක සසින්දි හදලා තියෙනවා හිරුනි හදලා තියෙනවා කවුද අනිත් අය ආය හදලා නැද්ද අනිත් කට්ටිය චමත් ගෙත් හරි රිෂින් ගෙත් හරි නිරාෂා ගෙත් හරි හොඳයි 4 දෙනෙක් 5 දෙනෙක් විතරගේ තමයි හදලා තියෙන්නේ දැන් right හිරුනි ගෙත් හරි good right ඊළඟ ප්‍රශ්නේ 792 රූපයේ දක්වා ඇති තොරතුරු අනුව DCB කෝණය අගය අහනවා DCB DBC මෙන්න මෙයා අහන්නේ right ඔය කෝණය මේක මහා දෙයක් නෑ නේද අපි දන්නවා ඔන්න ඔය රතු පාටින් පෙන්නන කෝණ ඔක්කොගේම එකතුව 180යි මම මෙතනට A කියලා දාගන්නම් එහෙනම් ඒ තමයි හොයන්න තියෙන්නේ එහෙනම් මම ලියනවා 90 එකතු කිරීම 30 එකතු කිරීම මෙතන තියෙනවා කෝණ දෙකක් ඒ දෙන්නම් මම මෙතන ලියනවා 30 ධන a සමානයි 180 එතකොට මේ ටික එකතු වුනහම එනවා 150 ධන a සමානයි 180යි එහෙනම් ඒ වලට එනවා 180න් 150ක් අඩු කරපුවාම අංශක 30ක් ඒ කියන්නේ මම දාගත්ත අකුර මම දැම්මේ කාටද ඔය කියන DBC එහෙනම් DBC කෝණය අංශක 30ක් වෙනවා. right ඒක චමත්ගේ හරි ඊළඟට
හිරුනිගේ හරි ඒක සසින්දි හදලා තියෙනවා ඊළඟට නිරාශ හදලා තියෙනවා රිෂින් හදලා තියෙනවා good right එහෙනම් අපි යමු ඊළඟ ගානට අහනවා මේකේ මොකද්ද මෙන්න මේ සංකේත මෙන්න මෙහෙම තියෙන සංකේතයට අපි කියනවා කුලක දෙකක ඡේදනය ඡේදනය කියන්නේ පොදු අවයව ඡේදනය කියන්නේ මොකද්ද පොදු අවයව එතකොට දැන් මේක පොදු අවයව කොහොමද නැහැ මොකද මේ වෙන් රූපය කැපිලා නැහැ මේ වෙන් රූපයේ කැපිලා නැහැ එහෙනම් මේකේ ඡේදනයක් නැහැ එහෙනම් පළවෙනි එකේ උත්තරේ බිඳුවයි අවයව මොනවත් නැහැ හරි අවයව මොකුත් නැහැ නේද right ඊළඟට කියනවා මේලය කියන්නේ මොකද්ද මේ දෙකේම එකතුව. එතකොට මේ කුලකවල අවයව හොයන පොඩි සම්බන්ධයක් තියෙන සූත්‍රයක් තියෙනවා. මම ඒක ලිව්වොත් ඒ සූත්‍ර ලිව්වොත් මෙන්න මෙහෙමයි. n a මේලය b සමානයි. ඔයාලට මතකද දන්නේ? n a එකතු කිරීම n b ඊළඟට අඩු කරනවා n a ඡේදනය b කියන එක. මේක තමයි කුලකවල අවයව අතර සම්බන්ධය. මේක 10 පන්ති උගන්වන්නේ. right එතකොට දැන් අපි මෙන්න මෙයා හොයාගත්තා මෙන්න මෙයා හොයාගත්තා ඒක බිඳුවයි මොකද මේ රවුන්ඩ් එක කැපෙන්නේ නැහැ ඔය එහෙනම් NA මේලය B කියන්නේ NA වල අවයව ගානට NB වල අවයව ගාන එකතු කරනවා ගාන කියනවා NA 8යි කියලා NB 5යි කියලා එහෙනම් 8යි 5යි එකතු වුණාම උත්තරේ 13යි right එතකොට උත්තරේ එනවා 13ක් ඒක තමයි මෙතනට යන්නේ right එක චමත් හදලා තියෙනවා හිරුනි හදලා තියෙනවා සසින්දි හදලා තියෙනවා ආයේ කවුද ඔය දෙකම හරි රිෂින් හරි එකයි හරි ඈ right ඊළඟ ගාන මේක හදන්න මේක මට හොයලා උත්තරේ දාන්න බලන්න මේක යහන්නේ රේඛාවේ අනුක්‍රමණය කියන්නේ m ඔක හොයන සූත්‍රයක් තියෙනවා y වෙනස බෙදීම x වෙනස හරි මට හැමෝම ඉක්මනට හොයලා උත්තර දාන්න බලන්න right රිෂින් දාලා තියෙනවා හිරුනි දාලා තියෙනවා සසින්දි ඔයගේ උත්තරේ පොඩ්ඩක් චෙක් කරන්න අනික කට ඉක්මනට හොයන්න බලන්න චමත් කියනවා බිඳුව කියලා බලමු චමත් බිඳුව නම් නෙමෙයි වගේ පොඩ්ඩක් බලන්න හරියට දෙකයි දශම දෙකක් කියලා කියනවා එක්කෙනෙක් ඒකත් නෙමෙයි වගේ මට මතක විදිහට සසින්දි ඔක දැන් හරි හරි අපි බලමු right මේක මෙහෙමයි හදන්නේ ඛණ්ඩාංග දෙක අපි ගමු ඛණ්ඩාංග දෙක තමයි එකක් 3,4 අනිත් එක්කෙනා 1,2 right මේ තියෙන්නේ x මේ තියෙන්නේ y මම අර අතන තියෙන මෙන්න මේ රවුන්ඩ් කරපු ඛණ්ඩාංග දෙක ලියාගත්තා. ඒතර y වෙනස බෙදීම x වෙනස එන y වෙනස බලන්න මම මෙන්න මේ උඩින් පල්ලෙහාට මෙන්න මේ අතට අඩු කරනවා. ඒ y අගුර y අගය right එතකොට y අගයේ තියෙන්නේ මුල 4 පිටිපස්සේ තියෙන්නේ 2 4ෙන් දෙකක් අඩු වෙනවා. ඒ විදිහටම අනිත් පැත්තත් පහළට අඩු කරනවා. එතකොට 3ෙන් අඩු වෙනවා 1ක්. 4ෙන් දෙකක් අඩු වුනහම 2යි 3ෙන් එකක් අඩු වුනහම 2යි 2ට 2 ගොඩවල් එක්කෙනෙක් දාලා බිඳුවයි කියලා. උත්තරේ 1යි. right උත්තරේ 1යි. right ජනිදුගේ හරි නිරාශා ඔක වැරදි ඈ. right හදාගන්නකෝ. හදාගෙන අන්තිම එකේ මට උත්තරේ දාන්න බලන්න දැන්. අන්තිම එකේ 15 වෙනි එකේ උත්තරේ
right තුන් දෙනෙක් දාලා තියෙනවා බලමු තුන් දෙනාගේ උත්තර ගැන මොකද වෙන්නේ කියලා. ජනිදු දාලා 4යි හිරුනි කියනවා සසින්දි ජනිදු right ආච්චර. ඒගොල්ලෝ කියනවා උත්තරේ අංශක නෙමෙයි මුල් ළමයි ගාන බලමු කීයද කියලා. right මේකෙදි ප්‍රශ්නේ පොඩ්ඩක් බලමු. එක්තරා විදුහලක 2016 වර්ෂයේ උසස් පෙළ පන්තිවල ඉගෙනුම ලැබූ සිසුන් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු පහත දැක්වේ. අහනවා වාණිජ්‍ය වල ළමයි පිරිස 30යි නම් ඔක්කොම කීයද කියලා. එහෙනම් අපි වාණිජ්‍ය වල කෝණේ හොයා ගන්න වෙනවා. එහෙනම් කෝණේ හොයන්න අපි කරන්නේ ওই ටික එකතුව 360ට සමාන කරනවා. එතකොට x වල උත්තර එනවා 360න් අඩු කරන්න ඕනේ 9.5යි 0.9.5යි 14න් 4 දැම්මා 240ක්. එතකොට x වලට උත්තර එනවා අංශක 120යි. ඒ කියන්නේ මෙතන කෝණේ අපි හොයාගත්ත අංශක 120යි. මේ ගණන් හදන්න මම ලේසි ක්‍රමයක් කියලා දෙනවා. මෙන්න මේ ක්‍රමයේ පුරුදු වෙන්න. මේක ලියා ගන්න මෙහෙම. ළමුන් අනිත් පැත්තේ ලියා ගන්න කෝණය. ඕන ගානකට මේක ලේසි. එතකොට දැන් දීලා තියෙනවා වාණිජ්‍යනි. ඒතර වාණිජ්‍ය තමයි දීලා තියෙන්නේ. වාණිජ්‍ය වල ඒගොල්ලෝ කියනවා ළමයි සංඛ්‍යාව 30යි. එතකොට අපි හොයාගත්තා වාණිජ්‍ය වල කෝණේ මේ තියෙන්නේ x කියලා. එහෙනම් x කියන්නේ කීයද? 120යි. අපෙන් අහන්නේ උසස් පෙළ පන්තිවල ඉගෙන ලැබූ මුළු සිසුන් කියන්නේ මේ මුළු රවුමෙම වටිනාකම. එහෙනම් 30ක මේ 120ක වටිනාකම 30යි නම් අපෙන් අහන්නේ 360ක වටිනාකම. එහෙනම් 360ක වටිනාකම මම A කියලා දානවා. හිතලා ගන්නත් පුළුවන්. එහෙනම් මෙතන මම හරස් ගුණිත දානවා. එතකොට එනවා 120යි A සමානයි 360 ගුණ කිරීම 30. හරස් ගුණිත දාපුවා. එතකොට එනවා දෙපැත්තම අපි 120ෙන් බෙදලා දාමු. 120ෙන් බෙදුනහම මෙයාට මෙයා කැපෙනවා 120ට 1යි 360ට 3යි 93න් වැඩි වුණාම එනවා මුළු ළමුන් 33න් වැඩි වුණාම උත්තරේ 90යි. right මුළු ළමුන් 90යි. right රිෂිනුත් දැන් ඒ උත්තරේ දාලා තියෙනවා. සමත් ජනිදු සසින්දි හිරුනි right. අනිත් අය හදාගමු. ඔයගේ ගානක් ඉතින් විභාගයේදී ගොඩාක් වෙලාවට එන්න ඉඩකඩ තියෙනවා. right අපි යමු එහෙනම් ඊළඟ ගානට. right ගානට යන්න කලින් මේ ඔයාලට කියන්න මේ මොකද්ද අපේ 6 ඉඳන් 12 වසර දක්වා හැම ශ්‍රේණියකම විභාගයක් තියෙනවා. හැම ශ්‍රේණියකම විභාගයක් තියෙනවා. ඒ කියන්නේ පෙරහුරු ප්‍රශ්න පත්‍රයක් තියෙනවා. ඒක බොහෝ වෙලාවට ඔයාලට මේ සතියේ හෝ ඊළඟ සතියේ නිවාඩුවට කලින් අහම් දෙයි. ඊළඟට වාරි විභාගයේ මාර්තු මාසයේ මුල තියෙනවා. වාරි විභාගයේ ඔයාලගෙත් එහෙම තමයි. ඔයාලගේ වාරි විභාග මාර්තු මුල තමයි තියෙනවා කියලා තමයි දන්නවලා මේ වෙනකොට දන්නවලා තියෙන්නේ. ඒතකොට මේ සතියේ බොහෝ වෙලාවට අනාවරණ පරීක්ෂණයක් හැම විෂයකම බලාපොරොත්තු වෙමින් ඉන්න. right හැම විෂයකම අනාවරණ එකක් බලාපොරොත්තු වෙමින් ඉන්න. ඉතින් පොඩ්ඩක් පාඩම් කරලා ලකුණු ටිකක් ගන්න. නැත්නම් අඩුගඩට ගියොත් එහෙම නේ. right හරි ඊළඟ මෙන්න 16. මට උත්තරේ වන්න බලන්න සාධක කඩන්න තියෙන්නේ. අපි මේවට කියන ත්‍රිපද වර්ගජ ප්‍රකාශන. right මට දැන් නම් හිරුනි සසින්දි උත්තරේ වල තියෙනවා. එතකොට මේක සාධක කඩද්දි ත්‍රිපද වර්ගජනේ අපි කරන්නේ මෙන්න මේ වර්ගපදය ඉලක්කමයි ගුණ කරලා පැත්තක ලියා ගන්නවා ලකුණත් එක්කම. ලකුණ කියන්නේ මෙන්න මෙතන y වර්ගයේ ඉස්සරහා ධන මෙතන 25 ධන ඔන්න ඔය රවුම් කරන දෙන්න ගුණ කරලා ධන තමයි එන්නේ. ඒකයි ඔය ලකුණ කියන්නේ. ඊළඟට අපි බලන්න ඕනේ 25 ඇදෙන ක්‍රම 25 දාන්න පුළුවන් 5 විතරමයි. ඊළඟට ඍණ 10 හදා ගන්න ඕනේ මේ දෙන්න භාවිතා කරලා. ඍණ 10 එන්නේ දෙකම ඍණ වුණා. ඒ කියන්නේ ඍණ 5යි එකතු වුණාම ඍණ 10 එනවා. ඒතර උඩ y තියෙන හින්දා මෙතනට y දානවා. ඊළඟට අපි කරන්නේ මොකද්ද? ඔන්න ඔය හොයාගත්ත උත්තරේ. ඔය හොයාගත්තනේ පද දෙක. ඔන්න ඔය පද දෙක
අරකේ මැද කෑල්ල ගලවලා මැද එක වෙනුවට ওই දෙක ඔබනවා. right? දරුණු වැඩක් කරන්න යන්නේ අපි. මෙන්න මේ මැද එක ගලවනවා. මැද එක කියන්නේ මෙන්න මෙයා එයා ගලවලා අර අලුතින් හොයාගත්ත දෙන්න ඔතනට අමුණලා දානවා. right? y වර්ගය අලුතින් හොයාගත්තා ඍණ 5y ඍණ 5y. අන්තිමටම ධන 25. දැන් යුගල් කරලා සාධක ගමු. මේ දෙන්නගේ y ගත්තාම y ඍණ 5 කියලා ඉතුරු වෙනවා. මේ ඍණ ලකුණ අනිවාර්යෙන්ම එන්න ඕනි. එතකොට අන්තිම දෙන්නගේ පොදු පදය 5. එතකොට එනවා y ඍණ 5. ඒ කියන්නේ එක සාධකයක් y ඍණ 5 අනිකත් y ඍණ 5. ඕකයි උත්තරේ. ඕන්නම් ඕක ලියන්න පුළුවන් මෙහෙමත් y ඍණ 5 එකම පදේනේ දෙපාරක් තියෙන්නේ. ඔහොම ලියන්නත් පුළුවන්. right. හරි දාගන්නකො එහෙනම් හරියයි. right. ඒක හරි රිෂ්ටින්ගේ හරි ජනිතුගේ හරි ඊළඟට සසින්දි හිරුනි. right. good. right. මම 17 වෙනි ගාන හදන්න මම චූටි උදව්වක් දෙන්නම් ඔයාලට. හරි. උදව්වක් දෙන්නම්. ඒ උදව්ව පොඩ්ඩක් බලන්න ඒ උදව්වෙන් කරන්න පුළුවන්ද කියලා. උදව්ව තමයි මෙන්න මෙහෙම පොඩි නිර්මාණයක් කරගන්න. මම කලිනුත් මේවයි ගානක් කරා. මේ මෙහෙම පොඩි නිර්මාණයක් කරගන්න. කරගෙන මට පොඩ්ඩක් කල්පනා කරලා උත්තරේ දාන්න බලන්න. සසින්දි නම් මට උත්තරයක් දාලා තියෙනවා. අනිත් අයත් පොඩ්ඩක් try එකක් දෙන්න. ලේසි. ඔය නිර්මාණය කරගත්ත ගමන් ලේසි. සසින්දිගේ හරි චමත්ක පොඩ 250 එන්න විදියක් නැහැ නේ කොල්ලෝ. right බලන්න නිරාශාගේ උත්තරෙත් වැරදි වගේ. අයියෝ මේක නේ ලේසි. හරි මේ බලන්න කොච්චර ලේසිද කියලා. මේකේ අපි දන්නවා අර යන්නේ වෘත්තේ අර යන් දිනවා. මම zoom කරලා ගන්න මේ ගාන. හරි මෙන්න ගාන. එතකොට මේකෙදි මෙන්න මේ දුරයි සමානයි. ඊට අමතරව මේ දුරත් සමානයි. ඇයි අපි දන්නවා එකම වෘත්තේ අරය. එතකොට පාද දෙක සමාන නම් ඉස්සරහා තියෙන කෝණ දෙක මොකද වෙන්නේ? සමාන වෙනවනේ. එහෙනම් මෙයා 25යි නම් මේ කෝණයත් 25ක් වෙනවා. එයාත් 25ක් වෙනවා. right. ඊළඟට මේ පාද දෙක සමානයිනේ. එහෙනම් මේ කෝණය 30යි නම් මේ පාදේ ඉස්සරහින් ඉන්න කෝණය 30යි නම් මේ පාදේ ඉස්සරහින් ඉන්න මේ කෝණයත් 30ක් වෙනවා. right. එතකොට අරයා 25යි අරයා 30යි. දැන් අපි දන්නවා මෙන්න මෙහෙම ප්‍රමේයක්. මෙන්න මේක මතක ඇති ඔයාලට. මේ තියෙන්නේ. මෙයා 20යි 25යි එකතු වුණාම මේක වැරදි ඈ. කාගේවත් තාම උත්තරය ඇවිල්ලා නැහැ. ඔන්න දැන් සනුජ දැන් උත්තරයක් දාලා තියෙනවා. අන්න ඒක හරි. right. එතකොට මෙන්න මේ කෝණෙ මෙතන තියෙන ලොකු කෝණේ තමයි මෙතන තියෙන්නේ. එතකොට ඒ කෝණේ 55යි. එතකොට මෙතන කේන්ද්‍රය හැදිලා තියෙනවා කෝණයක්. කේන්ද්‍රය O කියලා අපෙන් අහනවා එයා. එහෙනම් අපි දන්නවා මොකද්ද ප්‍රමේය? K ආපා අපි අර කෙටියෙන් කිව්වේ K ආපා පරිආපාමෙන් 2යි. පරිආපාමෙන් 2යි. මොකක්ද අඩේ? කේන්ද්‍රයේ ආපාතිත කෝණය. කේන්ද්‍රයේ ආපාතිත කෝණය කියන්නේ ඕනි ඕවල ආපාතිත කෝණය සමාන වෙනවා පරිධිය ආපාතිත කෝණය 55යි අන්න ඒකේ දෙගුණයට. එතකොට උත්තර එනවා x ට 110ක් කියලා. right. දැන් නම් ඔන්න උත්තර දාලා තියෙනවා සසින්දි ජනිදුයි. ඒක හදලා තිබ්බේ සනුජ විතර. කලින් පස්සේ තමයි දැන් අනිත් අය හැදුවේ. right. හදා ගන්නකො එකටක් ගාලා.
රයිට් ඔන්න අදත් ටිකක් රෑ වෙනකොට නම් පොඩ්ඩක් වහි වගේ නේ කළු කරගෙන ඔන්න එනවා හතර වටේට. අපි මේකේ ප්‍රශ්න 1000ක් විතර සාකච්ඡා කරලා හරිද? අපි ප්‍රශ්න 1000ක් විතර සාකච්ඡා කරලා ඉවරලා ඊට පස්සේ අන්තිම ප්‍රශ්න 1000 අපි විභාග කිට්ටුව සාකච්ඡා කරමු. ඊළඟට මේ සෙකන්ඩ් පේපරේ ප්‍රශ්න ගැන බලමු. හරි? ඒ කියන්නේ දවසකට අනිවාර්යෙන් ගණන් තියෙනවනේ පස්තාර ගණන් 3ක් 4ක් විතර අපිට ගණන් 3ක් 4ක් හෝ 3ක් කරගන්න පුළුවන්. ඒතර පස්තාර ගණන් 3ක්, නිර්මාණ ගණන් 3ක්, ජ්‍යාමිතිය ගණන් 3ක් ඒ විදිහට අර නිතර එන ගණන් තියෙනවනේ. අන්න ඒ වගේ ටිකක් අපි කරමු. ටයිම් එක නම් පොඩි සංශෝධනයක් කරන්න වෙනවා පොඩක් ඒක බලමු ඉස්සරහදී. සර් yes ඕකේ මේ අර ත්‍රිකෝණ එක පාදයක් දිගීමෙන් සෑදෙන බාහිර කෝණේ ඒක දාලා කරන්න පුළුවන් නේද? ඒක දාලා ගන්නත් පුළුවන්. මම ඒක කිව්වේ නෑ දැන් මෙතන ලේසිම එක නිසා right රිෂින් දැන් කියන්නේ මෙන්න මෙහෙම ඒමත් ගන්න පුළුවන්. හරි. මෙන්න මේ ත්‍රිකෝණය සලකපුවාම ඔය කොළ පාටින් ඇඳලා තියෙන ත්‍රිකෝණය සලකපුවාම ඔයාලට පේනවා පාදයක් දික් කරලා තියෙනවා එළියේ. නේද? එතකොට අපි දන්නා මෙන්න මේ බාහිර කෝණ මෙන්න මේ චූටි කෑල්ල මේ දෙක එකතුවට සමානයි. මේ තියෙන්නේ. එතකොට එයා 25යි පල්ලෙහා එක 25යි නම් මෙන්න මේ එක භාගයක් 25යි 25යි අංශක 50ක් වෙනවා. මේ පැත්ත 50ක්. ඒ විදිහට අනිත් පැත්තේ තියෙන ඒ විදිහටම ත්‍රිකෝණයේ පාදයක් දික් කරලා තියෙනවා. ඒතර ඒ කෝණේ 60ක් එනවා. එතකොට ඒ දෙන්නගේ එකතුවත් සමාන කරලා එහෙම ගන්නත් පුළුවන්. right good. ඔන්න ඒතර ඒ අර ඔය ක්‍රමයේ මතක නැත්නම් අනිත් අයට ඔය අනිත් ක්‍රමයට කරන්න පුළුවන්. කියාපා පරියාපා මෙන් දෙකයි කියන එක මතක නැත්නම් ඔය රිෂින් කිව්ව ක්‍රමයට කරන්න පුළුවන්. හැබැයි මේ මොනවා කරන්නද අපි දැනගන්න ඕනේ වෘත්තයේ අරයන් සමානයි කියලා. මේවත් ගහගත්තේ නැත්නම් ওই ගානිතින් ජීවිතේට හදන්න බෑ. හරි. අපි යමු ඊළඟ ගානට. right මේක කියනවා තක්සේරු වටිනාකම රුපියල් 50000 වූ නිවසක් සඳහා වරිපණම් අවුරුද්දට ගෙවන වරිපණම් තමයි අහන්නේ. එහෙනම් මේක ලේසිනේ. වටිනාකම දීලා තියෙනවා ප්‍රතිශතය දීලා තියෙන. එහෙනම් අච්චරට මෙච්චර නම් 50000ට කොච්චරද? ඕක හදන්නත් පුළුවන්. එතකොට 0.2ට 0.2යි උත්තර එනවා රුපියල් 2000යි. ඕන ගාන මෙහෙම හදන්නත් පුළුවන්. වටිනාකම වරිපණම් 100ක් වටිනවා නම් වරිපණම් ගන්න 8යි. එහෙනම් 50000ක් වටිනවා නම් වරිපණම් කොච්චරද? මෙතනට හරස් ගුණිත දාලා එහෙම හදලා ගන්න ඒ 2000 කියන එක 4000 කියන එක එනවා. 8 වරක් 5 40යි. right උත්තරේ 4000යි. ඒක දාලා තියෙනවා සසින්දි දාලා තියෙනවා හිරුනි දාලා තියෙනවා. අනිත් අයත් මම හිතන්නේ ඔක නම් හදන්න නැති. සමහරට වෙලා ගණන් වලදී අහනවා කාර්තුවට කොච්චරද කියලා. මේකේ අහන්නේ නැහැ. කාර්තුවට ඇහුවොත් අපි මොකද කරන්න ඕනේ? කාර්තුවක් කියන්නේ කොච්චර කාලයකටද? කාර්තුවක් මාස 3කට. කාර්තුවක් කියන්නේ මාස 3කට. එතකොට කාර්තුවට බලන්න කිව්වොත් එහෙම අවුරුද්දට මාස 3 ඒවා 4ක් තියෙනවනේ. ඒ කියන්නේ 4000 බෙදනවා 4ෙන්. right next one. ඒකාකාර හරස්කඩක් සහිත ඒකාකාර හරස්කඩක් සහිත ඍජු ප්‍රිස්මයක. ප්‍රිස්මය කියන්නේ නිකන් මොකක් හරි හිතන්නකෝ මෙන්න මෙහෙම එකක් කියලා. අපි අර ප්‍රිස්ම දිනිතිය වගේ. right මේ වගේ එකක්. එතකොට මෙන්න මේ ඒකාකාර හරස්කඩ වර්ගය ඵලයම තමයි මේ දිගටම තියෙන හැම තැනම ත්‍රිකෝණ මූණක් තමයි තියෙන්නේ. ඒවට ප්‍රිස්ම කියලා කියනවා. එතකොට මේ මාර කෝච්චි පාර පීල්ලක් ගන්නත් පුළුවන්. එහෙම දැන් අයියකුර ගත්තොත් ඔහම කෝච්චි පීරිය අයියකුරනේ තියෙන්නේ. right ඔන්න ඔහම තිබ්බහම ඒකත් අපිට කියන්න පුළුවන් ඒකාකාර හරස්කඩක් තියෙනවා කියලා. right ඔහම තිබ්බහම එතකොට මේකෙත් හොයන්නේ මෙන්න මේ හරස්කඩ වර්ගඵලය දිගින් ගුණ කරනවා. right එතකොට මේකේ පරිමා හොයන්න අපි කරන්නේ හරස්කඩ වර්ගඵලය ගුණ කරනවා දිගින්. හරස්කඩ වර්ගඵලය 40යි දිග 12යි. එතකොට උත්තර එනවා 12.480යි වර්ග නෙමෙයි ඝන සෙන්ටිමීටර්.
right එහෙනම් උත්තරේ හදා දාගන්නකෝ right ඔයාලා 11 හවසට කට්ටිය ඉතින් ක්ලාස් එක කට් කරගන්න නැතුවම ඉන්න try එකක් දෙන්න ඉතින් කරන්නම දෙයක් නැත්නම් ඉතින් කමක් නැහැ අපි බලමු මම මේක රෙකෝඩ් කරලා දාන්නම් එහෙම වුණොත් ඔයාලා YouTube එකේ බලන්නත් පුළුවන් එහෙම කරන්න සමහර අයට වෙන වෙන ක්ලාස් වැටලා තියෙනවා අපි බලමු ඉස්සරහදී බලමුකෝ තාමක් හරි වෙන වෙලාවක් දාගන්න හරි ඊළඟට මෙන්න මේක මේක 11 හවසට තියෙන්නේ මේක 11 හවසේ සම්භාවිතාවය අපි කියනවා මේ සම්භාවිතාවය ලක්ෂ ප්‍රස්ථාරයක දැක්වීම කියලා කියනවා. ඒතර මේකේ මේ නම් දෙකක් දාලා තියෙනවා සමන්ත බද්ධ නෙමේ සමන්ත බාර දීම කියලා තියෙන්නේ. හරි. ඊළඟට අනිත් එක්කෙනා සුරේෂ් බාර දීම. එතකොට මේ තියෙන්නේ ඒගොල්ලෝ පැවරුමක් එක්ක සඳුදා දෙන්න පුළුවන් අඟහරුවාද එහෙම නැත්නම් බදාදා දෙන්න පුළුවන් ක්‍රම තමයි තියෙන්නේ. right එතකොට මෙන්න මේ ප්‍රතිඵලය කියන්නේ මේ කතරේ කියලා කියන්නේ සමන්ත ඉන්නේ යට සමන්ත දෙන්නෙත් සඳුදා සුරේෂ් දෙන්නෙත් සඳුදා ඒකයි ඔකේ තේරුම දැන් මේ වගේ ප්‍රතිඵලයක් කියන්නේ සමන්ත දීලා තින්නේ අඟහරුවාදා සුරේෂ් දීලා තින්නේ බදාදා මේ ප්‍රතිඵලෙන් කියන්නේ දෙන්නම දීලා තින්නේ බදාදා මේකෙන් කියන්නේ සමන්ත දීලා තින්නේ බදාදා සුරේෂ් දීලා තින්නේ සඳුදා එයා කලින් දීලා සමන්ත පහුවෙලා right මේක මෙන්න මේ කතන්දරයක් ගැන අහනවා බලන්න එහෙනම් ඔය කියන ඒ වලින් ඔයාලා මෙන්න මේක ලකුණු කරන්න බලන්න සමන්ත බාර දීමෙන් පසු ඊට පසු දිනයේ සුරේෂ් බාර දීම කීයක් තියෙනවද කියලා බලන්න අවස්ථා ටික ගණන් කරලා මට මැසේජ් එකක් දාන්න බලන්න පසු දවසේ දවස් දෙකකට විතර පස්සේ ගන්න බෑ ඊට පස්සේ දිනේම තමයි එන්නේ කල්පනා කරලා බලන්න. ඒතර මේකේ කියන විදිහට මුලින් දෙන්න ඕනේ කවුද? සමන්ත බාර දීමෙන් පස්සේ එන සමන්ත තමයි මුලින් දෙන්න ඕනේ. right? සමන්ත තමයි මුලින් දෙන්න ඕනේ. ඊළඟට පස්සේ දවසේ අනිත් එක්කෙනා. right. අපි බලමු. මෙයා සමන්තයි සුරේෂුයි සඳුදා දෙන්නේ. එහෙනම් ඒක බෑනේ ගන්න. මේක බලන්න. සමන්ත දෙන්නේ සඳුදා මේ ප්‍රතිඵලෙ මම මේ මාක් කරලා තියෙන තැන බලන්නකෝ සමන්ත දෙන්නේ සඳුදා මේ සමන්ත සඳාට යනවා සුරේෂ් දෙන්නේ අඟහරුවාද ඒක ගන්න පුළුවන්ද බැරිද කියන්න මට මෙන්න මෙයා පුළුවන්ද බැරිද ඒක ගන්න පුළුවන් නේද ඇයි සමන්ත සඳුදා දීලා ඊට පස්සේ අඟහරුවාද තමයි සුරේෂ් දීලා තියෙන්නේ right අන්න ඒ ප්‍රතිඵලය ගන්න පුළුවන් මම එයාව රවුන්ඩ් කරනවා තව එකක් බලමු මෙයා සමන්ත දීලා තියෙන්නේ සඳුදා සුරේෂ් දීලා තියෙන්නේ බදාදා ඒ කියන්නේ දවසකට දෙකකට පස්සේ එහෙනම් බෑ ඊට පසු දිනේ කියලා කියනවනේ එහෙනම් ඒ ප්‍රතිඵලය ගන්න බෑ මෙයා ගන්න බෑ මතක තියාගන්න මොකද ඊට පසු දිනේ කියන්නේ පහුවදා දෙන්න ඕනේ ඒ කියන්නේ සමන්ත සඳුදා දුන්නොත් සුරේෂ් දෙන්න ඕනේ අඟහරුවාට right මේක බලන්න සමන්ත දීලා තියෙන්නේ අඟහරුවාදා සුරේෂ් දීලා තියෙන්නේ සඳුදා බෑ ඒක කලින් දීලා සුරේෂ් මේක දෙන්නම අඟහරුවාදා ඒකත් බෑ මේක සමන්ත දීලා තියෙන්නේ අඟහරුවාදා සුරේෂ් දීලා තියෙන්නේ බදාදා ආන් ඒ ප්‍රතිඵලය ගන්න පුළුවන් තා බලමු සමන්ත කලින් දවසේ දෙන්න ඕනේ ඈ සමන්ත බදාදා දීලා සුරේෂ් දීලා තියෙන්නේ සඳුදා ඒ කියන්නේ බෑ කලින් මේ ගොඩක් පස්සේ දීලා තියෙන්නේ දවස් දෙකක් නෑ මෙයා මේකෙදි සුරේෂ් මුලින් දීලා තියෙන්නේ ඒක ගන්න බෑ මෙයා සුරේෂ් දීලා තියෙන්නේ අඟහරුවාද සමන්ත දීලා තියෙන්නේ බදාදා බෑනේ සුරේෂ් මුලින් දීලා ඒක ගන්නත් බෑ මේක දෙන්නම දීලා තියෙන්නේ බදාදා එහෙනම් ගන්න බෑ එහෙනම් තියෙන ප්‍රතිඵල දෙකයි මේ ප්‍රතිඵල දෙක අපි මේ විදිහට රවුම් කරන්න ගියොත් ඔහම රවුම් කරනවා හරි මේ කොටු දැලේ නිරූපණය කරන්න ගියා වෙන වෙනම බෝල දෙක බෑ වෙන වෙනම බෝල දෙක තිබ්බොත් එimhe ලකුණු දෙන්නේ නැහැ අනිවාර්යයෙන්ම ඒ තියෙන අවයව ටික තනි එකක් එන විදිහට රවුමක් අඳින්නම ඕනේ හොඳට මතක තියාගන්න එතන උත්තරේ 3යි 6යි 9යි 9න් 2යි ගැටලු තියෙනවා නම් අහන්න ෂෝයි කරන්ට් එකක් ගියා
ඒකනේ right router එක යවුලා නැහැ පුළුවන් මේ ගැටලු තියෙනවද කාට හරි මේ ගානේ හරි එහෙනම් අපි යනවා ඊළඟ ගානට 21 වෙනි ගානට right 21 වෙනි ගානට යනවා අපි අද ටිකක් ප්‍රශ්න ටික ටිකක් ලේසි වගේ අපිට තිබෙන්නේ ටිකක් කලින් ඉක්මනට ඉවර කරගෙන ආවා right 21 xy නොසොයා ඒ කියන්නේ මේක මේ සමගාමී සමීකරණ කියලා જાතියක් තියෙනවනේ එතකොට සමගාමී සමීකරණ වල අපි කරන්නේ මේක අංක දාගෙන 1 2 කියලා අංක දාගෙන සංගුණක සමාන කරලා එහෙම එකක්නේ නමුත් මේකෙදි එහෙම සමගාමී සමීකරණ කතන්දරයක් කියන්නේ නැහැ අගය නොසොයා කියලා කියනවා x ධන 3යි y. එතකොට අපි මතක තියාගන්න. මෙහෙම ගානක් දුන්නොත් මේවා ඇවිල්ලා තිබ්බා. ඔය අන්තිම අවුරුදු වල සමහර කෙටි ප්‍රශ්න වල ඇවිල්ලා තිබ්බා. සමගාමී සමීකරණ ගානක් දුන්නොත් දරන ලකුණු 6ක් ගන්න ඕනේ. එතකොට මේ කෙටි ප්‍රශ්න වලට එහෙම එකක් ගන්න දෙන්නේ නැහනේ. එහෙනම් මේකෙදි වෙන ක්‍රමයක් තමයි කරන්නේ. අපි කරන්නේ එහෙනම් එක්ක මේ සමීකරණ දෙක කෙලින්ම පහලට එකතු කරනවා. එකතු කරලා බලනවා ඔය කියන උත්තරේ ගන්න පුළුවන්ද කියලා. එහෙම බැරි වුණොත් ඔය දෙන්න කෙලින්ම අඩු කරනවා. එච්චරයි කරන්නේ. වෙන මොනවත් කරන්නේ නැහැ. එක්කෝ සමීකරණ දෙක එකතු කරනවා, එක්කෝ සමීකරණ දෙක අඩු කරනවා. කෙටි ප්‍රශ්න වලට આવොත් මතක තියාගන්න. අපි එකතු කරලා බලමු. එකතු කරද්දි මම මෙහෙම එකතු කරන්න වෙන්නේ මේ එක ජාති පද මේ දෙන්නනේ. ඒතර 6ix ගෙන් 4ix අඩු වෙනවා. එතකොට එන්නේ 2ix කියලා. 5y ට තව 1y එකක් එකතු වුණාම 6y අර දෙන්න එකතු කරනවා 14යි 4යි 18යි මට ඕනි මෙන්න මේ x ධන 3යි y හැබැයි එතන x තනි කරන්න මට පුළුවන් මේ සෑම පදයක්ම දෙකෙන් බෙදුවා නම් හරි දැන් බලන්න උත්තර ටිකක් එනවනේ මෙයාට මෙයා කැපෙනවා x 6ට 2 ගොඩවල් 3යි 3යි y 18 දෙකෙන් බෙදුනහම 9යි අන්න උත්තර එනවා 9 කියලා right හදාගන්නකෝ ඔන්න මතක තියාගන්න ඔය ගාන. ඔක නම් කවුරුත් හදලා නැහැ. එතකොට කෙටි ප්‍රශ්න වලදී සමගාමී සමීකරණ ගානක් આવොත් එක්ක එකතු කරනවා, එක්ක අඩු කරනවා. විසඳලා හදන්න යන්න එපා. එතකොට ලකුණු දෙන්නේ නැහැ. ඔව් කියන්න. ඔව් නිරාෂා මොකද්ද කියන්නේ? සාතන වෛරින 4x තියෙන හින්දා y වලාගේ 4යි කියලා කෙලින්ම ගන්න බෑයිද? බෑ නේද? එහෙම කෙලින්ම ගන්න බෑ. මොකද එතන නොදන්නා පද දෙකක් තියෙනවනේ. නොදන්නා පද දෙකක් තිබිලා එක සමීකරණයකින් හොයන්න බෑ. වෙන වෙන ආගන් ගොඩාක් දාන්න පුළුවන්. මෙතන 4නේ තියෙන්නේ. එහෙම බෑ. අනික මේකේ කියනවනේ x හා y හි අගය නොසොයා කියලා. එතකොට හොයන්න බෑ කොහොමද? x වල උත්තරේ වෙනම හොයලා y වල උත්තරේ වෙනම හෙව්වට ලකුණු හම්බෙන්නේ නැහැ. අනිවාර්යයෙන් මතක තියාගන්න එක්ක මේ දෙක පහලට එකතු කරනවා. එකතු කරලා බැරි වෙලාවකත් මේක ආවේ නැත්නම් අපි අනිවාර්යයෙන්ම අඩු කරනවා. එතකොට උත්තරේ එනවා. හැබැයි ඔයාලට මේ මෑත් එක්ක තිබ්බ ගණන් හැම එකම වගේ එකතු කරන්න තමයි තිබ්බේ. කරන්ට් එක නැති වේද? රයිට් ඔයාලගේ කරන්ට් එක කපලා තියෙනවද ළඟ පැතිවල? අපිට කරන්ට් නෑ සර්. ඒක තමයි නේද බලමු ලයින් එක සමානට දෙන්න දන්නේ නැහැ. දැන් ගිය ඉරිදත් දවසම වගේ කරන්ට් එක කපලා තිබ්බනේ. 5:00 කොහෙද ආවේ කරන්ට් එක? රයිට්. අපි යමු ඊළඟ ගානට. අද කමන්න එහෙනම් නිරාශල්ට කැපුවට අපිට ගිය සති තිබ්බේ නැහැ. මම හිතන්නේ මේ මේන්ටේන් කරනවා. ඒ කියන්නේ වයර් එහෙම සුද්ධ කරනවා. ගස් තියෙන ඒවා කපලා දානවා. රයිට් ඒව තමයි. රයිට් අපි යමු එහෙනම් 22ට රවුටර් ඔෆ් වෙනකන් කරගෙන යමු බලන්න. මොකක් හරි එනවා බාධාවන්නේ. රයිට් මෙන්න 22. ඉහත දැක්වෙන ත්‍රිකෝණ වලින් අංග සම ත්‍රිකෝණ යුගල තෝරා ලියන්නලු. අංග සම ත්‍රිකෝණ ජෝඩුව. මොකද ගන්න පුළුවන් බලන්න. මේකේ දැන් ගත්තොත් කරන්ට් එක නම් හරිනේ. රයිට් මේක බලන්න. පාද දෙකක් පළවෙනි එකේ ABC වල මේ පාද දෙකක් මැද තියෙනවා කෝණයක්. එහෙනම් අපි ඔය වගේ අවස්ථාවක් හොයා ගන්න ඕනේ. ඔය වගේ අවස්ථාවක් තියෙනවා මෙන්න මෙතන මේ. එහෙනම් ඒ ජෝඩුව ලියන්න පුළුවන්. කවුද? ABC හා LMN. ඔච්චරමයි තියෙන්නේ වෙන මොනවත් නැහැ. හරි වෙන මොනවත් නැහැ. මේ දෙන්න අංග සමයි කියලා ගන්න බෑ. මෙයයි අංග සම වෙන්නේ නැහැ.
ඒ දෙන්න නිකන් එක වගේ තමයි. නමුත් තම අවස්ථාවක් නැහැනේ. මේ කෝ පා කියලා අවස්ථාවක් තියෙනවා. ඒක කියන්නේ කෝණේ මැදි වෙලා තියෙන්න ඕනේ. එහෙනම් අංග සමන අවස්ථාව මොකද්ද? පා කෝ පා. පාද දෙකක් සහ අන්තර්ගත කෝණය. අන්තර්ගත කෝණය කියන්නේ කෝණේ අනිවාර්යයෙන්ම මැද තියෙන්නම ඕනේ. right ඊළඟට 15 වෙනි පදය. මොකද්ද මේ සමාන්තර ශ්‍රේණිය නේද? බලන්නකො මේක ගිහින් තියෙන්නේ මෙතන ඉඳන් මෙතනට වෙනස 4යි. මෙතන ඉඳන් මෙතනට වෙනස 4යි. ඕකට අපි කියනවා පොදු අන්තරය කියලා. එතකොට සමාන්තර ශ්‍රේණියක එන්න වෙන පදය ඕනෑම පදයක් ඕනේ සූත්‍රයක් කියනවා. මොකද්ද සූත්‍රය? කාටද මතක? Tn සමානයි ඒ ධන ඉන්ද්‍රියන එකවර D. right very good. ඒ ධන n ඍණ 1 වරක් d. good. හරි. ඔකට ආදේශ කරන්න ඕනේ. එතකොට අපෙන් අහන්නේ 15 වෙනි පදය. ඒ කියන්නේ 15 වෙනි පදේ කියන්නේ ටර්න් එක 15. ඒ කියන්නේ t 15. එයා තමයි අහන්නේ. මේ වෙලාවේ පද ගණන 15යි. right එහෙනම් අපි ආදේශ කරමු t 15 a කියන්නේ මුල් පදේ මෙයාට තමයි අපි කියන්නේ a කියලා. එතකොට a වෙනුවට 3යි n කියන්නේ පද ගණන 15යි d කියන්නේ පොදු අන්තරය 4යි. right ඕක සුළු කරන්න සුළු කළා මට උත්තරේ දාලා තියෙනවා හිරුනි දාලා තියෙනවා අනිත් කට්ටිය තාම නෑ වගේ. මට උත්තරේ දාන්න බලන්න. උත්තරින් යනවා ලේසිනේ. කී දෙන්නේ බලන්න. ඉක්මනට හදන්න right රිෂිනුයි හිරුනි දාලා තියෙනවා. මේකෙදි වරහන් ඇතුළ සුළු කරන්න ඕනේ. හරි 15 වෙනි එකක් අඩු වුණාම 14යි ඊළඟට 14 4ෙන් ගුණ කරන්න ඕනේ. එකතු කරොත් එහෙම ඔක්කොම වැරදි. එතකොට 3 එකතු කිරීම 4 වරක් 4 16න් 6 දාම එකක් ඉතුරුයි 56යි 56යි 3යි 59යි. නිරාශා 59යි එන්නේ. right ඒක දෙන්නයි මට හදලා දාලා තියෙන්නේ. right චමත් ගෙත් හරි good. ඔයා ගෙවන වරද්දන්නේ. අනිවාර්යයෙන්ම මේකෙන් ගානක් ලොකු ගානක් එනවනේ. සමාන්තර ශ්‍රේණි සහ ගුණෝත්තර ශ්‍රේණි වලින් ලොකු ගානක් එනවා. 10 වසරේ ආයත නම් සමාන්තර ශ්‍රේණි විතරයි. 11යි අය හැදුවොත් මේ වාරි භාගයට ඔය දෙකම දාලා එනවා. right ඊළඟට රූපයේ දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයේ ඇසුරින් සොයන්න ඕනේ. ඒතකොට අපි දන්නවා මෙතන වෘත්තයක 4ෙන් පංගුවක් තියෙනවා. ඒතකොට වර්ගඵලය හොයන සූත්‍රය නම් 5r වර්ගය. එහෙනම් අපිට වර්ගඵලය ලියන්න පුළුවන් 4න් 1යි 5r වර්ගය. එතකොට 4න් 1යි 5 කියන්නේ 5ම තමයි a කියන්නේ මේකේ අරය. එතකොට r වෙනුවට මම දානවා a කියලා. උත්තර එනවා එහෙනම් 5a වර්ගයේ බෙදීම 4යි. ඒ ඇසුරෙන් ලියන්න කියලා කියනවනේ. ඕනි නම් මේක මේ 5 අයින් කරන්න වෙනවා. මොකද 5 ඇසුරෙන් ලියන්න කියන්නේ නැහැනේ. එහෙනම් මේක සුළු කරන්න ඕනේ තව ටිකක්. එතකොට 4න් 1යි 5 වෙනුවට 7න් 22 දානවා. a වර්ගය මේක කැපෙනවා 2යි මෙතන 11යි. එතකොට උත්තර එනවා 11යි a වර්ගයේ බෙදීම 7. සමහර ගණන් වල කියන 5 සහ a අසුරෙන් ලියන්න කියලා. එතකොට 5 වෙනුවට 5ම තමයි දාන්නේ. මේකේ 5 අකුරක් ගැන කතා කරන්නේ නැහනේ. එහෙනම් මේක කතා කරන්නේ a අකුර විතරයි. එහෙනම් a විතරයි දාන්නේ. right හරි 25 right 25 වෙනි ප්‍රශ්නය රූපයේ දැක්වෙන මේ පත නේද පත රූපයේ දැක්වෙන්නේ තනිතලා බිමක පිහිටි A B C යන නිවාස තුනකි. ඔන්න C කියන නිවාසය යට තියෙනවා right A හා B නිවාස දෙකට සමදුරින්. එතකොට අන් එතන එක කොන්දේසියක් දීලා තියෙනවා. මොකද්ද? A හා B නිවාස වලට සමදුරින්. එතකොට A හා B ට සමදුරින් කියලා කියන්නේ මොකද්ද පතය? ලක්ෂ දෙකට සමදුරින්. මොකද්ද පතය? ලම්බ සමච්ඡේදකය. ලම්බ සමච්ඡේදකය right ඊළඟට කියනවා එම නිවාස තුනටම සමදුරින් පිහිටි. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? අනෙත්
A වලයි C වලයි ඒකෙත් ලම්බ සමච්ඡේදකේ ගහන්න ඕනේ. B වලයි C වලයි ලම්බ සමච්ඡේදකේ ගහන්නත් ඕනේ. එතකොට අනිවාර්යයෙන්ම ඔය ගහන රේඛා තුන එක තැනකදී කැපෙනවා. ආන් එතන තමයි ඔය ලයිට් කණුව හයි කරන්න යන්නේ. ඉතින් මේ විදුලි බල මණ්ඩලයෙන් ඇවිල්ලා ඔය පත ගහන්නේ නැහැ නේද? ආසන්න වශයෙන් ඒගොල්ලෝ හයි කරලා යනවා. නමුත් අපිට එහෙම නෙමෙයි. ඉතින් මේක හදන්න කියනවනේ. කියන හින්දා ඉතින් අපි කරමු. රයිට්. එහෙනම් B හා C ට සමදුරින් කියන්නේ මෙන්න මේක දෙන්න කඩිර ගහලා මේ දෙන්නගේ ලම්බ සමච්ඡේදකේ නිර්මාණය ওই විදිහට කරනවා. උතර මෙන්න මෙහෙම රේඛාවක් එයි. හරි ආසන්න වශයෙන් කරන්න. ඊළඟට A වලයි C වලයි ওই වැඩේම කරන්න ඕනේ. එතකොට මෙහෙන් ඡාපයක් ගහනවා මෙහෙන් ඡාපයක් ගහනවා C වල තියලා මෙහෙන් ගහනවා අනිවාර්යයෙන්ම ඔයාලා බලන්න ඕක කරලා මේක යන්නේ මෙන්න මෙතනම තමයි. අනිවාර්යයෙන් මෙහෙමයි. කවකටුවෙන් ගහලා බලන්න. ඕකට තමයි ඔතන තමයි එහෙනම් කවුද විදුලි පහන් කණුව. අනිවාර්යයෙන්ම මේක ලියන්න ওই විදිහට එනවා. ලම්බ සමච්ඡේදක ටිකක් තමයි ගහන්න ඕනේ. රයිට්. ඒක පොඩ්ඩක් නිර්මාණය කරලා බලන්න එනවද කියලා. අපිට උන කවකට්ටෙන් කරන්නත් පුළුවන්. මේක දල සටහන්නේ. දල සටහන් නම් එතකොට මොකද කරන්න ඕනේ? දල විදිහට තමයි අඳින්න ඕනේ. මම නිකන් කවකට්ටෙන් මේක කරලා පෙන්නන්න මේ බලන්න. රයිට් මම කවකට්ටෙන් කරලා පෙන්නන්නම්. මේකෙදි A වලයි C වලයි තියලා කවකට්ටෙන් ටික ලොකුයි ගණන් ගන්න එපා. රතු පාටින් ගහන්න. රයිට්. මේ වගේ ඡාපයක් මේ පැත්තෙන් කපනවා. ඒ දුරම අරගෙන මෙහෙනුත් ඡාපයක් කපනවා. ඊළඟට ඒ දුරම අරගෙන C වල කව කටුවේ තුඩ තියලා අර කලින් ඡාප දෙක කැපෙන විදිහට මෙහෙන් එකකුයි මෙහෙන් එකකුයි කපනවා. රයිට්. ඔය දෙක ඊට පස්සේ මොකද කරන්නේ? අපි යා කරනවා. හරි. ඔය මම දැන් ගැව්වේ A වලයි C වලයි තියලානේ. ඔය වැඩේම මම කරනවා කාටද? B වලයි C වලයි ඉඳන් නම් ගහනවා. රයිට්. එහෙනම් C වල කව කට්ටේ තුඩ තියලා මම දුර චූට්ට වැඩි කරන්නම්. ඒක මම කොළ පාටින් අඳින්නම්. වැඩි කරලා උඩ පැත්තෙන් ඡාපයක් කපනවා මෙහෙම. ඒ දුරම අරගෙන මේක කරන්න ඕනේ නැහැ ඔයාලා. හරි. ඔයාලා කරන්න තියෙන දල සටහනන්නේ මම මේ එනවා කියන එක පෙන්නන්නේ. රයිට්. මෙතන තියලා කපනවා. ඒ දුරම අරගෙන යනවා දැන් B වලට. B වල ගිහිල්ලා මෙහි ඡාපෙකුයි අර කැපුන්නේ. ආයිතින් පොඩක් හදන්න වෙනවා. ඡාප කැපෙනකන් ඕම ගහන්න. රයිට්. ඔතනිනුයි මෙතන. ඊට පස්සේ ඔය කැපුණු තැන් දෙක තියා කරොත් රයිට්. ඔය දෙක තියා කරොත් අනිවාර්යයෙන්ම එක තැනක් එනවා. රයිට්. මේ මෙතන තමයි එතකොට ගන්න වෙන්නේ. මේක මම හිතන්නේ මේ ගහපු ඉර නිකන් ඔය ආසන්න වශයෙන් ගහලා ඇත්තේ ඒකයි. නැත්නම් හරියට ගහුවොත් ඔතනින් යනවා. එතකොට ඔතන තියලා අපිට වෘත්තයක් උනත් අඳින්න පුළුවන්. ඔතන තියලා රයිට් වෘත්තයක් ගහන්න පුළුවන්. ඔය ලක්ෂ 3ම හරහා යන විදියට ගහන්නත් පුළුවන්. රයිට්. ඒවා අපි 11 වෙනිදි කතා කරනවා අන්තර් වෘත්තය, පරිවෘත්තය සහ බහිර්වෘත්තය කියලා වෘත්ත වර්ග 3ක් ගැන. රයිට්. ඔන්න ওই විදිහට තමයි ওই පේපරේ අපි සාකච්ඡා කරලා ඉවර වෙන්නේ. එතකොට මට හිතෙන විදිහට අපි දැන් මේ වෙනකොට ප්‍රශ්න ඉස්සෙල්ලා අපි කතා කර හිටියේ 789යිනේ. 780යි. එතකොට අපි ප්‍රශ්න මේ වෙනකොට අද ඉවර වෙනකොට එන 805ක් සාකච්ඡා කරලා ඉවරයි කෙටි ප්‍රශ්න. රයිට්. 805. සෙල්ලන්නේ නැහැ නේ 805ක් සාකච්ඡා කරා කියන්නේ. හරි. ඉතින් අපි යමු එහෙනම් ඊළඟ ගණන් ටිකට. රයිට්. මේක නම් ඉතින් ඔයාලා හදන්න ඕනේ. ඔයාලයි මායි දෙගොල්ලම තමයි යන්නේ. රයිට්. මේක බලන්න. ඔයාලා මට මේක හදලා දෙන්න. මේක කියනවා පහත දැක්කෙන ඍජු කෝණාශ්‍ර බිම් කොටසේ අර්ධ වෘත්තාකාර බිම් කොටස වෙන් කර අර්ධ වෘත්තාකාර කොටස වෙන් කරලා මේ ඉතිරි කොටසේ තමයි තනකොළ. මම මේ කොළ පාටින් ඔන්න ඔය ඇඳේ තනකොළ. හරි. එතකොට අපෙන් අහනවා තනකොළ කොටසේ පරිමිතිය කීයද? ඊළඟට ඒකේ වර්ගඵලය කොහොමද? තනකොළ වවපු එකේ වර්ගඵලය. මට මෙන්න මේ තුන්වෙනි එකේ විතරක් උත්තරේ දාන්න බලන්න අනිත් ඒවා හොයලා.
තුන්වෙනි එකේ විතරක් උත්තරේ දාන්න. මම හිතනවා විනාඩි 5ක් විතර දෙන්න මේ ගාන හදන්න. රයිට් මට හිරුනි නම් උත්තරේ දාලා තිනවා. බලමු අනිත් අයත් ඔය උත්තරේ කියයිද කියලා. රයිට් මම විනාඩි 5ක් දෙන්නම් ඉක්මනට හදන්න. ඔයාලා හදලා නැහැ ඒ කියන්නේ. අනිත් එක්කෙනයි හදලා තියෙන්නේ. හිරුනි විතරයි වගේ. රයිට් හිරුනි බලමු පොඩ්ඩක් අපි යාළුවෝ 4-5 දෙනෙක් හරි එනකන් හදනකන් චුට්ටක් ගෙමු. රයිට් චමත් සහ හිරුනි එකම උත්තරේ දාලා තිනවා. ඒ කියන්නේ ඒ දෙන්නගේ හරි වගේ. රයිට්. තව දෙන්නේ තුන් දෙනෙක් ඉක්මනට හදන්න. රයිට් ගාන හදන අතරේ ඔන්න ලෝකේ ස්වභාවික තනි නිල් මැණික ලංකාවෙන් හම්බෙලා තියෙනවා රයිට් බර කිලෝග්‍රෑම් 310ලු රත්නපුරෙන් තමයි හම්බෙලා තියෙන්නේ මේ දැන් ටිකකට කලින් තමයි හම්බෙලා තියෙන්නේ ලෝ විශාලම තනි නිල් මාණික දැන් අර කලින් හම්බෙලා තිබ්බේ මැණික් පොකුරක්නේ මේක තනි මැණික් ගලක් කොහොමද නේ සෑහෙන ඉතින් වටිනවා ඇති රයිට් ඉතින් ඔයාලා තාම දෙන්නයි මේ ගාන හදලා තියෙන්නේ ඒගොල්ලෝ මැණික් කාරණ ඔයාලා ගණන් දෙකයි හදලා තියෙන්නේ. කොයි ඉක්මන් කරමු රයිට් රිෂිනුත් දාලා තියෙනවා උත්තරේ 203යි කියලා. ඒතර රිෂින් චමත් සහ හිරුනි දාලා තියෙනවා. ඒගොල්ලෝ කියනවා 203ක් කියලා. එහෙනම් මට හිතෙන්නේ උත්තරේ 203 වෙන්න ඇති. අපි එහෙනම් බලමු ඔයක කොහොමද කරන්නේ කියලා. හරි රයිට් ඔන්න දැන් මාත් එක හදාගෙන යමු මේක කියනවා තනකොළ වවා ඇති කොටස තනකොළ කියන්නේ මෙන්න මේ කොළ පාට කොටසනේ ඉතින් ඔය කොළ පාට කොටසේ බවුන්ඩරි හොයාගත්තොත් මායිම හොයාගත්තොත් එහෙම මම ඒකත් කොළ පාටින් අඳින්නම් මෙන්න මේ වටේ ටිකනේ ඔය ඔන්න ඔය ටිකයි අර අර්ධ වෘත්තාකාර කොටස අයින් කරලානේ එතකොට මෙතන මේ චාප කෑල්ලක් තියෙනවා රයිට් අර්ධ වෘත්තයක් තියෙනවා ඒක තමයි හොයාගන්න අමාරු. උඩ 20 නම් අපි දන්නවා පහළත් 20යිනේ. එතකොට එහා පැත්ත 14යි නම් මීටර් තියෙන්නේ. මේ පැත්තත් මීටර් 14යි. ඒ කියන්නේ මේ වෘත්තයේ අරය මීටර් 7යි. 14 කියන්නේ මෙතන ඉඳන් මෙතනට. එහෙනම් අපි ඉස්සෙල්ලාම චාප දිග හොයාගමු right? එහෙනම් අපි චාප දිග හොයන්න භාවිතා කරනවා සූත්‍රය. මෙතන තියෙන වෘත්තෙන් දෙකෙන් පංගුවක්. එහෙනම් දෙකෙන් එක ගුණ කිරීම 2πr. එතකොට දෙකට දෙක කැපෙනවා. 5 කියන්නේ 22 බෙදීම 7යි r කියන්නේ 7යි එතකොට 7ට 7 කැපුණාම උත්තර එනවා මීටර් 22යි එහෙනම් මම මෙන්න මේ කොළ පාට මෙන්න මේ අර්ධ වෘත්තාකාර කොටස හොයාගත්තා 22යි කියලා දැන් පරිමිතියනේ අහන්නේ එහෙනම් පරිමිතියට 22යි මේ පල්ලෙහා තියෙන 20යි මෙතන තියෙන 14යි උඩ තියෙන 20යි එකතු කරනවා 20යි 20යි 40යි 20යි 60යි 70යි 76යි පළවෙනි එකේ උත්තරය එනවා මීටර් 76. හරි දාගන්න එකට මට මතක විදිහට ඔය ලකුණු දෙකක් වගේ තමයි යන්නේ.
right දෙක වෙන් කරන ලද අර්ධ වෘත්තාකාර බිම් කොටසේ වර්ගඵලය. එතකොට අර අර්ධ වෘත්තයේ වර්ගඵලය කියන්නේ අපි දන්නා සූත්‍රය 2 1යි 5r වර්ගය. එතකොට 2 1යි 5 කියන්නේ 22 බෙදීම 7යි r කියන්නේ ඒත් 7 වරක් 7. එතකොට 7ට 7 කැපෙනවා 11යි උත්තර එනවා 11 වරක් 7 77යි වර්ග මීටර. ඊළඟට තනකොළ කොටසනේ තනකොළ කොටස කියන්නේ මොකද්ද? මෙන්න මේ අර මම කඩ ඔය නිල් පාට කොටසෙන් වට කරානේ. ඔය ඇතුළ. ඉතින් මේ ඇතුළ බලන්න නම් අපි මොකද කරන්න ඕනේ? ආන් අර ලොකු ඍජුකෝණාශ්‍රයෙන් අර වෘත්ත කෑල්ල කපලා අයින් කරන්න ඕනේ. ඍජුකෝණාශ්‍රයෙන් වෘත්ත කෑල්ල කපලා අයින් කරන්න ඕනේ. එහෙනම් අපි ඍජුකෝණ අඳුරු කරපු තනකොළ කොටසේ වර්ගඵලය නහන්නේ මම එකපාරම ලියන්නම්. තනකොළ වර්ගඵලය සමානයි ඍජුකෝණාශ්‍රී වර්ගඵලයෙන් අඩු කරනවා අර්ධ වෘත්තය. ඍජුකෝණාශ්‍රී වර්ගඵල කියන්නේ දිග වැඩි කිරීම පළල. ඒ කියන්නේ 20 වරක් 14. එකෙන් අඩු කරනවා 77ක්. අර්ධ වෘත්තය අපි කලින් හොයාගත්තා 77යි කියලා. ඒතර මෙතන එනවා 280ක්. 280 වෙන් 77ක් අඩු වුණාම උත්තරේ 203යි. right. අන්තිම එක තනකොළ වවා ඇති කොටසේ වර්ගඵලයට සමාන. හරි තනකොළ වවා ඇති කොටසේ වර්ගඵලය කියන්නේ කිව්ද 203. right එහෙනම් ඒ කියන්නේ මේ 203 ගැන තමයි ඔය කතා කරන්න යන්නේ අපි. මෙයා 203ට සමාන. එහෙත් AB මායිමක් වන්නත් ඕනලු. AB කියන්නේ එතකොට අපි දන්නවා අර ඍජුකෝණාශ්‍රයේ මේ වම් අත පැත්තේ තියෙන පාදය. ඍජුකෝණාශ්‍ර බිම් කොටසක් යා කරනවලු. එහෙනම් මොකද කරන්නේ? ආපහු ඍජුකෝණාශ්‍ර කොටසක් මේකට යා කරන්න ලියන්න. right? එතකොට වර්ගඵලය කොච්චරක් එන්නත් ඕනේද? ඒත් 203ක්ම එන්න ඕනි. ඒ කියන්නේ අපි ඔක රූපේ ඇන්දොත් නම් හරි අපි රූපේ ඇන්දොත් ඔක තමයි දැන් තියෙන කොටස. මේක 203යි. 203 කියන්නේ මෙන්න මේ අඳුරු කරන කොටසේ වර්ගඵලයනේ. දැන් අලුතින් මොකද කරන්න වෙන්නේ? අලුත් කොටස මම අදින්න රතු පාටින් මෙන්න මේක තමයි AB මායිමක් AB දීලා තියෙනවා 14යි කියලා. හරි? AB 14 A මායිමක් වන විදිහට මෙහෙම ඍජුකෝණාශ්‍රයක් අඳිනවලු. ඒකේ වර්ගඵලය 203යිලු. ඉතින් අපි මේකේ පළල දන්නේ නැහැනේ. දිග දන්නේ. අර යන 14යි කියලා දන්නවා. අපි හිතමු මෙයා x කියලා. එහෙනම් අපි x හොයන්න ඕනේ. x එවුවා නම් එච්චරයි. එහෙනම් අපි දන්නවා මේක ඍජුකෝණාශ්‍රයක්. එහෙනම් වර්ගඵලය සමානයි දිග ගුණ කිරීම පළල. ඒතර වර්ගඵලය අනිවාර්යයෙන්ම 203ක් වෙන්නම ඕනි. අයි අර වර්ගඵලයට සමානයි කියලා කියනවා. එතකොට දිග දන්නේ නැහැ. පළල වෙනුවට 14යි. එහෙනම් දෙපැත්තම 14ෙන් බෙදන්න. එතකොට අපට අවසානයේට උත්තරයක් ගන්න පුළුවන් x ට. 203 14න් 1යි ඉතුරු 63යි 63ට 14 ඒවා 3යි 42යි ඉතුරු 20 තවනේ 14 ඒවා 4ක් දාමු. හතර වරක් 4 16න් 6 දාම 56යි ඉතුරු 9යි 90ට 14 ඒවා 5යි 90යි ඉතුරු බිංදු 90යි නෙමෙයි. පහට වැඩියයි 6ක් යයි 6ක් 6 වරක් 4 24න් 4 දැම්මා දෙකක් ඉතුරුයි 6 වරක් එක 6යි 2යි 8යි. ඔව් නේද? ආයෙත් එනවා 60 60ට 4යි. ඒ කියන්නේ උත්තරේ සෙන්ටිමීටර් 14.6යි 4යි. right රූපේ අඳින්නත් ඕනි මේක හොයන්නත් ඕනි. ඔය දෙකම තියෙන්න ඕනේ. රූපේ අඳින්නත් ඕනි මේක හොයලා තියෙන්නත් ඕනේ. මොකද පළල අහනවනේ. මිනුම් සහිතව කියලා අහනවනේ. එතකොට මේක දාන්නම ඕනි. right. ඔය කාවුද්ද හරියට හදලා තිබ්බ. අත උස්සන්න බලන්න හිතට අවංකවම හදපු අය. නිරාශා හදලා තියෙනවා. නිරාශා මේ උත්තරේ මාවද? හරි good. එතකොට මේ පහුගිය විභාගවල වල
රයිට් පස්සේ දැන් තමයි හදලා තියෙන්නේ. මේ කලින් කියන්නේ මේ වාර විභාගවල මේ වගේ ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම දානවා. අන්තිම කොටස මේ වගේ එකක් තමයි එන්නේ. එක්ක කියනවා ත්‍රිකෝණයක් තියෙනවා. ත්‍රිකෝණේ එතකොට මොකක් හරි පාදයක් හොයන්න එහෙම තමයි එන්නේ. හරි ඒක හදා ගන්නකො. right හරිනේ. අපි ඊළඟ එක බලමු. right ඊළඟ එක. ඒක නම් පොඩ්ඩක් ප්‍රශ්නේ පොඩ්ඩක් ක්ලියර් ටිකක් මදි වගේ නේ. හරි මේ බලන්න. රන්දුනු කියන එක්කෙනා තම නිවසේ අලුත් වැඩියාවකට රුපියල් 2,50,000ක් එහෙම නැත්නම් අපි ඔබ කියවනවා 250,000 කියලා. 250,000 ණයට ගන්න ඕනෝලු 2,50,000ක් ණයට ගන්න ඕනලු. ඒ සඳහා මූල්‍ය ආයතන දෙකක පොලි ප්‍රතිශත පිළිබඳව හොයලා බැලුවා. එතකොට මෙයා ණයට ගන්න ගියාලු. එතකොට ණයට ගන්න ගියාට පස්සේ මෙන්න මේ කතන්දරයක් කියලා තියෙනවා. මොකද්ද? සියලුම ණය මුදල් සඳහා 16%ක සුළු පොලියක්. ඒ කියන බැංකුවේ දෙන්නේ සුළු පොලියක්. හැබැයි පොලිය 16%. B කියන බැංකුවේ ලක්ෂ 2කට වඩා වැඩියෙන් ගත්තොත් වැල් පොලිය මතක ඇති. ඔයාලගේ බැංකු account වලට හැදෙන්නේ වැල් පොලියනේ. ඒ කියන්නේ මුදලටත් පොලිය එකතු වෙනවා. ඊළඟ අවුරුද්දේ මේ දෙකම එකතු වෙලා තමයි පොලිය ගණනය වෙන්නේ. හරි අපෙන් අහනවා ඒ ආයතනයෙන් ණය ගත්තොත් අවුරුද්දට ගෙවන්න ඕන පොලිය. එහෙනම් අපි දන්නවා ඒ වල 16%යිනේ. එහෙනම් 16% වැඩි කිරීම 2,50,000. බිංදු දෙකට බිංදු දෙකයි ඊළඟට බිංදු දෙක දාලා 25න් ගුණ කරමු 25 සරක් 6 50න් බිංදුව දැම්මා 150න් බිංදුව දැම්මා 15ක් ඉතුරුයි 25 සරක් 1 25යි 15යි 40යි right රුපියල් 40000යි මම දැක ඒක දාලා තියෙනවා සමත් දාලා තියෙනවා හිරුනි දාලා තියෙනවා ඒ අනුව වසර දෙකක් අවසානයේ ගෙවීමට සිදුවන මුළු මුදල මේ එහෙනම් අපිට මෙයා ගෙවන්න වෙනවා වසර දෙකකදී පොලිය ගෙවන්නත් වෙනවා. එහෙනම් අපි වසර දෙකකදී පොලිය හොයමු. එක අවුරුද්දට 40000යි නම් දෙකකට 40000 දෙකෙන් ගුණ වුණාම රුපියල් 80000. දෙල්ලන්නේ නැහැ නේද? එතකොට ගෙවීමට සිදුවන මුළු මුදල නෙහන්නේ. එහෙනම් මුළු මුදල කියන්නේ ගත්ත ණය 2,50,000යි අවුරුදු දෙකක පොලිය රුපියල් 80000යි ඔය දෙකම ගෙවුවාම මෙයාට ගෙවන්න වෙනවා 8යි 5යි 13න් 3 දැන් මේක රුපියල් 3,30,000 right හරි ඔන්න ඔහොමයි ওই ටික හැදෙන්නේ හරි ඊළඟ ගාන බලමු ඊළඟ ගාන මොකද්ද කියන්නේ B ආයතනයේ නිහත ණය මුදල ලබා ගත හොත් ඒ කියන්නේ A වලින් ගන්න නැතුව B වල ගන්නවලු. ඒතර B වල වැල් පොලියක් තියෙනවා. 10 වසරේ ඉන්න අපේ දරුවෝ ටිකට වැල් පොලිය නම් පොඩි ගැටලුවක් ඇති. වැල් පොලිය කියලා කියන්නේ දැන් අපේ ඔයාලගේ account එකේ දැන් මුදලක් තියෙනවා කියලා හිතන්නකෝ. ඔන්න ඔයාලගේ account එක හාගරි දෙනවා රුපියල් 30000ක්. ඒතර බැංකුව හැම අවුරුද්දකම පොලිය ඔකට ඇතුළත් කරනවනේ. එතකොට ওই 30000ට බැංකුවෙන් මොකද කරන්නේ? අවුරුද්ද ඉවර වෙනකොට පොලියක් හදලා ඒක දානවා. ඒක අපිට දෙන්නේ නැහැ අම්මලාට දෙන්නේ නැහැ. ඒක මොකද කරන්නේ අර මුදලට එකතු කරනවා. එතකොට 30000ක් තිබ්බොත් අර පොලිය එකතු වුණාම හිතන්නකො 32000ක් ආවා කියලා. ඊළඟ අවුරුද්දේ පොලිය හදනකොට එහෙනම් ওই 32000ට තමයි පොලිය ගණනය කරන්නේ. ඒක ගණනය කරලා ඒකත් account එකට දානවා. ආන් ওই විදිහට යන එකට තමයි වැල් පොලිය කියලා කියන්නේ. එහෙනම් අපි බලමු මේකේ පළමු වසරට පොලිය කොච්චරද කියලා. එහෙනම් පළමු වසරට පොලිය බලන්න 15%යි එයාගේ ණය මුදල 2,50,000යි. බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා 15 සරක් බිංදුවයි 15 සරක් බිංදුවයි 15 සරක් 75න් 5 දැම්මා 7ක් ඉතුරුයි 15 සරක් දෙක 30යි 37යි 37500. right එතකොට ඕක නෙමෙයි ඊළඟ අවුරුද්දටත් පොලිය. ඒ සුළු පොලියදී තමයි ඔය පොලිය දිගටම ගෙවන්නේ. මේකෙදි එහෙම නෙමෙයි.
වැල් පොලියක් යන්නේ. එතකොට අපි දෙවන වසරේ මුදල හොයා ගන්න ඕනේ ඔක්කොටම කලින්. එතකොට දෙවන වසරේ මුදල කියලා කියන්නේ යා ගාව දැන්ට තිබ්බනේ 2,50,000ක මුදල. ඔය 2,50,000ට අර එකතු කරනවා අර 37,500 එකතු වෙනවා. එතකොට උත්තර එනවා 0.05.7.8.2 2,87,500ක්. ඕක තමයි ඊළඟ අවුරුද්දේ පොලිය කැල්කියුලේට් කරද්දී ඔය මුදල තමයි ගන්නෙ. අර කලින් 2,50,000 නෙමෙයි දැන් පොලිය වැඩි වුණානේ. ඕකට තමයි දැන් පොලිය හදන්නේ. එහෙනම් අපි ඊළඟට කරනවා දෙවන වසරේ පොලිය. එහෙනම් අර විදියමයි 100ට 15 නම් දැන් මුදල වැඩි වුණා 2,87,500ට කොච්චරද? 0.2ට 0.2 යනවා. ඊට පස්සේ අපිට මේ දෙන ගුණ කරන්න ඕනේ. මම ඔක කැල්ලකින් ගුණ කරලා දාන්නම්. 2785 ගුණ කරන්න ඕනේ 15. right? 2775 නේ. 2875 ගුණ කරන්න ඕනේ 15න්. උත්තර එනවා 43125ක්. එතකොට අහන්නේ මොකද්ද? දෙවන වසර අවසානයේ මුදල. right? දෙවන වසර අවසානයේ ගෙවන්න ඕන මුදලනේ අහන්නේ. එතකොට මුදල කියන්නේ දෙවන අවුරුද්ද පටන් ගන්නකොට තිබ්බා 2,87,500ක්. එතකොට දෙවන අවුරුද්ද ඉවර වෙනකොට තව ඕකට එකතු වෙනවා කොච්චරද? 43,125. එතකොට 5යි 2යි 6යි 7යි 3යි 10න් බිඳුව දැම්ම එකක් ඉතුරුයි 8යි 4යි 12යි 1යි 13න් 3 දැම්ම එකක් ඉතුරුයි right මෙන්න මේ ගාන එනවා. හරි අපෙන් අහනවා ඔහුට වඩාත් ලාභදායක වන්නේ මොකෙන් ගන්න එකද? පොඩි වෙනසයි වෙන්නේ 600 ගානක වෙනසක් තමයි තියෙන්නේ. එහෙනම් වඩාත් වාසිදායක. අපි ඒතර මේ ගණන් දෙක සංසන්දනය කරලා පෙන්වන්න ඕනේ. එක්කෙනෙක්ගෙන් එන්නේ 3,30,000යි අනිත් පැත්තෙන් ගෙවන්න වුණොත් 3,30,625ක් ගෙවන්න ඕනි. ඒ කියන්නේ මෙන්න මෙයා ලොකුයි. එහෙනම් ඒ ආවේ වැල් පොලිය කියන්නේ කවුද? B ආයතනය. මේක E. එහෙනම් අන්තිමටම ලියනවා B ආයතනයෙන් ලබා ගැනීම වාසිදායකයි. right. ඔන්න ඔහොමයි ගාන හැදෙන්නේ. හදා ගන්නකො. ටක් ගාලා හදා ගන්න. විනාඩි 3-4ක් දෙන්න. වැල් පොලි ගණන් වල right ඔන්න ඔහොමයි වෙන්නේ. right හිරුනි හදලා තියෙනවා. very good හිරුනි. අනිත් අය ඉක්මනට ඔය ගාන හදා ගන්න. සාමාන්‍යයෙන් ඔය වැල් පොලි ගානක් දෙවන පේපර් එකටත් එන්න පුළුවන්. සෙකන්ඩ් පේපර් එකට වැල් පොලි ගානක් එන්න පුළුවන්. ඕක 11 වසරේ තමයි උගන්වන්නේ වැල් පොලිය. ඒතර ඔයාලට ඕන අවුරුදු වල පරණ අවුරුදු වල ගණන් හදනකොට ඔය වැල් පොලි ගණන් අපිට හම්බෙයි. අපි කොහොමත් ජනවාරි වල වගේ ලබන සතිය නම් ක්ලාස් එක තියෙනවා. ඊළඟ සතිය නෑ නත්තල නිසා ඒ සතියම වගේ මම ක්ලාස් ඔක්කොම නතර කරනවා. අපිට පුළුවන් ජනවාරි විතර වගේ වෙනකොට අපි අර සෙකන්ඩ් පේපර් ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරමු. රයිට් අපි අර එක දවසට එක ඒකකයක් දාලා ඔයාලා යාළුවෝ ඉන්නවනම් ජොයින් කරගන්න. එක දවසට අපි ගණන් ටිකක් සාකච්ඡා කරමු. පැය දෙක දිගටම යමු නොමිලේනේ. මම දැක්කම ඊයේ පෙරේදාද ගොඩ අරන් තිබ්බ අර රුපියල් 300යි උදේ 8 ඉඳන් 11 හරි 1 හරි 2 වෙනකන් හරිද කොහෙද තිබ්බා මොකද්ද දත්ත නිරූපණය කියන පාඩම මේ ලේසි පාඩමක් ඉතින් නිකන් ළමයින්ගෙන් මුදල් ගන්න ඉතින් ඒ වගේ එක එක තැන් දැන් පටන් ගන්න තියෙන තව විභාගයට සෑහෙන කාලයක් තියෙනවා දැන්ම කරගත්තත් ඔය වල් කරගත්තත් දැන් අමතක වෙනවනේ තාම
මාර්තු විතර වගේ ඔන්න ඒවා තිබ්බනම් ගැටලුවක් නැහැ. මාර්තු අප්‍රේල් ඒ වල මැයි වල විභාග තියෙන්නේ. ඉතින් දැම්ම ගිහලා ඉතින් ඒගොල්ලෝ බලන්නේ දැන් ළමයින්ගෙන් කොහොමද සල්ලි ටිකක් කඩා ගන්න. ඒ ලෙවල් වලත් ඔහොම පේපර් ක්ලාස් පටන් ගන්නෙ නැහැ. නමුත් අර රැල්ලක් ගිහින්නේ තියෙන්නේ. හරි. එහෙනම් අපි ඔන්න මේ ගාන සාකච්ඡා කරලා ඉවරයි. අපි එහෙනම් යමු ඊළඟ ගානට. මේක මම හිතන්නේ ලියා ගන්න වෙලාව ඇති. right. තව කුලක ගානක් දාලා තිනවා අපිට ඒ ගාන කතා කරගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ තව අපි ප්‍රශ්න කීපයක් මම වෙනම දෙන්නම්. අපි ඒ ටිකත් ඊට පස්සේ බලමු. right. මේක බලන්න. මේ කුලක දෙකේ ගානක්. මේක 11 මේක කුලක දෙකේ ගානක් තමයි ගොඩක් වෙලාවට first paper එකට දාන්නේ. එතකොට කුලක ගානක් තව එකක් දානවා second paper එකට. ඒක ලකුණු 10ක ගානක්. ඒකෙදි කුලක වෙන් රූප 3ක් වගේ තියෙනවා තියෙනවා. right. ඔයාලා මට මෙන්න මේක උත්තරේ පොඩ්ඩක් දාන්න පුළුවන් නම් මෙන්න මේකට. මේකේ විතරක් උත්තරේ දාන්න ලකුණු කරලා. මම විනාඩි 2 3ක් දෙන්නම්. මෙන්න මේකේ. පැල වර්ග 3ම ලබාගත් සමාජිකයින් ගණන කීයද? ඔය try එකක් දාන්න. ඒ සමහරලාට අමාරුත් ඇති වුණානේ මේ වෙනකොට කුලක 10 වසරේ කතා කරනවා. හැබැයි ඉතින් අපේ 10ක් තිබෙන්නේ නැහනේ. දැන් ඉන්නේ 11ටත් නැහැ නේද? 9කුත් නැහැ. දැන් ඉන්නේ 10ට. ඔයාලට 10කුත් නැහැ, 9කුත් නැහැ. 11කුත් නැහැ නේද? එක එක කතන්දර ගොඩක් වුණානේ ඔයාලට. right. බලමු එහෙනම් මේක කොහොමද කරන්න කියලා නේ. මේකෙදි මතක තියාගන්න ඕනේ කුලකොන්න අහගන්න. දැන් මම පාඩම කරන්නේ නැහැ නේ මේකෙදි. සමාජිකයන් 120යි. එතකොට මෙන්න මේ සමාජිකයන් කියන්නේ එහෙනම් මේ ඔක්කොමනේ. ඒ ඔක්කොම 120යි නම් මෙන්න මේ සර්වත්‍ර කුලකය මත තමයි ලකුණු කරන්නේ. ඔය කොටුව උඩ ලකුණු කරනවා 120. ඔක සමහර අය ඔතනක් දානවා. සමහර කට්ටිය මෙන්න මෙතන සර්වත්‍ර කුලකයේ ලකුණ මෙන්න මෙහෙම තියෙන්නේ. මෙන්න මෙහෙම ලකුණක්. ඔතන සමානයි 120 කියලා දානවා. හරි, ඔහොමත් දානවා. ඒක ගැටලුවක් නැහැ. ඉර උඩ දැම්මත් හරි. ඔන්න ඒ කතන්දරේ හරි. ඊළඟට මොකක්ද කියන්නේ? ගොවි සංවිධානයක සියලු සමාජිකයින් වෙත එළවලු පැල බෙදා දෙන ලදී. එම සමාජිකයින් අතරින් 70ක් පළතුරු පැලක්. එතකොට මේකේ මේ 70ක් පළතුරු පැලනේ. එතකොට පළතුරු පැල කියන රවුම හොයා ගන්න වෙනවා. එතකොට පළතුරු පැල කියන්නේ මෙන්න මේ පැත්තේ තියෙන රවුමනේ මම මේ highlight කරන රවුම. එතකොට මෙන්න මේ 70ක් මේ පළතුරු අරගෙන. ඒ කියන්නේ මේ මුළු රවුමේම වටිනාකම 70යි. හැබැයි මෙයා විතරක් නෙමෙයි මේ මෙතන ඉන්නේ පළතුරු පමණක් ගත්ත කට්ටිය. පළතුරු පැල පමණක් ගත්තොත් තමයි මෙතන ඉන්නේ. මෙතන ඉන්නේ ඒගොල්ලෝ පළතුරුත් අරගෙන තියෙනවා. එහා පැත්තේ මල් පැලත් අරගෙන තියෙනවා. ඒතර රවුම් දෙකම මෙන්න මේ රවුම කියලා කියන්නේ පළතුරු ගත්ත කට්ටිය. ඒතර ගානේ කියනවනේ පළතුරු ගත්ත කට්ටිය 70යි කියලා. එහෙනම් මේ මුළු රවුමම 70යි. මුළු රවුමෙම වටිනාකම 70යි. right, sorry පොඩි මේකින්වක් ගියා. එතකොට අපිට ගන්න පුළුවන් මේ 70 මෙන්න මේ පළතුරු රවුම උඩ තමයි ඔය 70 දාන්නේ. මොකද පළතුරු පැල කියලානේ කියන්නේ පමණක් කියලා නෑ. පමණක් කිව්වොත් ඒගොල්ලෝ මෙතන දාන්නේ. එහෙම නැත්නම් පළතුරු විතරක් ගත්තා කිව්වනම් පළතුරු ගත්තා කිව්වනම් මෙන්න මෙතන. මේ මුළු රවුමම තමයි ඔය 70. ඊළඟට 65ක් මල් පැල ගත්තලු. ඒකෙත් පමණක් කියලා නෑනේ. එහෙනම් මල් පැල කියන්නේ මේ පිටිපස්සේ තියෙන රවුම. මෙයා. මේ ගහලා තියෙන මල් පැල කියලා. එතකොට මේ මුළු රවුමේම වටිනාකම තමයි 65. මුළු රවුමේම වටිනාකම 65යි. හරි. ඊළඟට කියනවා
සමාජිකින් 15ක් එක් පැල වර්ගයක් පමණක් ලබා ගන්නා ලදී. සමාජිකයෝ 15ක් එක් පැලයක් පමණයිලු අරන් තින්නේ. ඒ කියන්නේ එක්ක අරන් තින්නේ ඒගොල්ලෝ පළතුරු පැල විතරයි. මේ මෙතන විතරයි අරන් තියෙන්නේ. හරි? මෙතන විතරයි. එහෙම නැත්නම් ඒගොල්ලෝ අරන් තියෙන මල් පැල විතරයි. එළියේ ඉන්නේ මොකක්වත් ගත්ත නැති කට්ටිය. හරි? එළියේ ඉන්නේ මොකද්ද? චූට්ටක් ඉන්නේ. මොනවද මේක කියන්නේ? මේ මෙතන අහන පැල වර්ග 3ම කියලා කියනවානේ. පැල වර්ග 3ක් තියෙනවද? එළවලු කියලා තියෙනවානේ. මේක එතකොට පළතුරු තියෙනවා, මල් පැල තියෙනවා. එළවලු කැලලක් නැහැනේ මේකේ. සමාජිකින් 120ක් සිටින ගොවි සංවිධානයක සියලු සමාජිකින් වෙත එළවලු පැල කියලා තියෙනවානේ. එළවලු පැල කියද්දි ඉතින් මල් මේ ඔක්කොටම එළවලු පැලක් දන්නේ නැහැ කියන්නේ. අන්න එහෙම පොඩි ගැටලුවක් තියෙනනේ මේක මොකක්ද? සමාජිකෙන් 100 මේ ප්‍රශ්නේ පොඩි වැරද්දක් තියෙනවා වගේ. මොකද මේ කුලක තුනක් ගැන කතා කරනවා. එළවලු පැල කියනවා, මල් පැල කියනවා, පළතුරු පැල කියනවා. කුලක තුනක් අපිට අඳින්න පුළුවන් ගැටලුවක් නැහැ. තුන අඳිනවනේ මෙන්න මෙහෙම තමයි අනිත් එක අඳින්න වෙන්නේ. මේක ගන්න වෙනවා අපට එළවලු රවුමට. ඉතින් මේකේ එහෙම දත්ත මදි. ප්‍රමාණවත් දත්ත දීලා නැහැ මේක හොයන්න. මේ ගානේ ටික ගැටලුවක්. මම මේ ගණන් කලින් හදන්නේ නැහැ නේ. මම මේ පේපර්ස් වල ගණන් ගන්නේ සමහර ලාවට මේකේ වෙන මොකක් හරි එකක් තියෙන්නේ නැති. මෙතන එළවලු එක වෙනුවට වෙන මොනවා හරි තියෙන්නේ නැති. right අපි බලමු මේක කොහොමද කරන්නේ එතකොට. එක පැලයක්වත් ගත්ත කට්ටිය ගැන මුකුත් සඳහනක් නැහැ. හරි අපි මෙහෙම කරමුකෝ. අපි දැන් මේ එළවලු කතන්දරේ චූට්ටක් අයින් කරමු. දැන් මේකේ පැල වර්ග දෙකම ගත්ත කට්ටිය කවුරුත් නැහනේ. එතකොට පැල වර්ග දෙකම ගත්ත කට්ටිය කවුරුත් නැති නිසා ඒගොල්ලෝ නිරූපණය කරන්නේ මෙන්න මේ මැද කොටස නිසා මම ওই මැද කොටසට අකුරක් දාගන්නවා. මේ කොටසට අකුරක් දාගන්නවා. මම දාගන්නම් A කියලා. එතකොට A කියන්නේ මොකද්ද? පැල වර්ග දෙකම ගත්ත කට්ටිය. පැල වර්ග දෙකම ගත්ත කට්ටිය තමයි A. එහෙනම් ඔයාලා දැන් මට කියන්නේ මෙන්න මේ ඉලක්කම් ටික දිහා බලලා මෙන්න මෙතනට එන උත්තරේ මොකද්ද? පළතුරු පැල විතරක් ගත්ත කට්ටිය කීයක් ඉන්නවද කියලා කියන්නේ මෙන්න මේ කොටසට උත්තරේ කීයක් එයිද? කීයක් එයිද මේ කොටස? 70න් ඒ අඩු කරපුවාම හරි. මුළු රවුමේ වටිනාකම 70යිනේ. 70න් මේ කෑල්ල A නේ. එතකොට ඒ ටික අයින් කරනවා. මුළු රවුමේ මේ ටික අයින් කරනවා. කලින් අර ගානේ හැදුවේ. මෙන්න මෙතන මේ ගානේ අපි හැදුවේ. මේ තියෙන්නේ. මුළු වර්ගඵලයෙන් මේ කෑල්ල අඩු කරා. එතකොට මේ ආවේ. ඒවයි කතන්දරය තමයි මෙතනත් වෙන්නේ. මුළු රවුම 70යි. එතකොට මේ කෑල්ල A නම් මේ ටික වරිෂයෙන් කිව්වා වගේ අපිට දාන්න පුළුවන් 70 ඍණ A කියලා. right? ඊට පස්සේ මේ කොටස කොහොමද හොයාගන්නේ එහෙනම්? මේ කොටස මල් පැල විතරක් ගත්ත කට්ටිය 65 ඍණයි. මුළු රවුම 65යි. good. මුළු රවුම 65යි. එහෙනම් මේ කෑල්ල A නිසා ඒ ටික අයින් කරනවා. එතකොට අපිට උත්තරේ ගන්න පුළුවන් එතනට 65 ඍණ A කියලා. right? එතකොට මෙන්න මේකේ තේරුම ඒගොල්ලෝ අරන් තියෙන්නේ පළතුරු පමණයි. පළතුරු පමණයි. එක වර්ගයක්. මේකේ තේරුම ඒගොල්ලෝ අරන් තියෙන්නේ මල් පැල පමණයි. මල් පැල පමණි. ඒ කියන්නේ එක වර්ගයයි අරන් තියෙන්නේ. එක්ක පළතුරු විතරයි අරන් තියෙන්නේ, එක්ක අරන් තියෙන්නේ මල් පැල විතරයි. දැන් කියනවා මෙන්න මේ වගන්තිය අනුව මේ බලන්න මම මේ අන්ඩර්ලයින් කරන එක. සමාජිකින් 15ක් එක් පැල වර්ගයක් පමණක් ගත්තලු. එහෙනම් ওই 15 කියන්නේ කොයි ටිකද? ඔය 15 සමාන වෙන්නේ කාටද? මේ එක් වර්ගයක් පමණක් ගත්ත කට්ටිය කියනවනේ. එක් වර්ගයක් පමණක් ගත්ත කට්ටිය. එක් වර්ගයක් පමණක් කියන්නේ මේගොල්ලෝ අරන් තියෙන මොනවද එහෙනම්? එක්ක තියෙන්න පුළුවන් ඔතන පළතුරු පමණක්.
එහෙම නැත්නම් ඔතන තියෙන්න පුළුවන් මල් පැල පමණක්. එක් වර්ගයක් කියන්නේ ඔය ඒ ටිකනේ. එතකොට මේ මල් පැල විතරක් ගත්ත කට්ටියයි පළතුරු විතරක් ගත්ත කට්ටියයි දෙක එකතු වුණාම තමයි උත්තරේ 15යි කියලා කියන්නේ. එහෙනම් අපි දන්නවා පළතුරු විතරක් ගත්ත කට්ටිය අතන අපි හොයලා තියෙනවා 70 ඍණ a කියලා. මල් පැල විතරක් ගත්ත කට්ටිය අපි හොයලා තියෙනවා 65 ඍණ a කියලා. ඕක විසඳලා අපි a හොයන්න ඕනේ. right. හොයන්න බලන්න ඒට කීයක් එනවද කියලා බලන්න. ඔක ඇඳ ගන්න වෙනම ඇඳ ගන්න ඇඳගෙන ওই ටික ලියා ගන්න ලියාගෙන මෙන්න මේ කහපාට වගන්තිය අනුව තමයි මෙන්න මේ නිගමනයේට එළඹෙන්න පුළුවන් උනේ. ඒ අනුව තමයි මම ඔය ගාන දැන් හදාගෙන යන්නේ. right. හදන්න බලන්න ඒට කීයක් එනවද කියලා බලන්න. මේ ගණන් ටිකක් කල්පනා කරලා හදන්න තියෙන ගණන් ටිකක්. right රිෂින් නම් හදලා තියෙන අනිත් අය බලන්න. right චමත් කියනවා 5ක් කියලා රිෂින් කියනවා 60ක් කියලා බලමු. මේක හොයනකොට මේ පැත්ත 15යිනේ අර පැත්ත එකතු කරන්න පුළුවන් 70යි 65 එකතු වුණාම 7යි 6යි 13යි 135යි ඍණ A එකතු වුණාම ඍණ 2යි A වෙනවා. දැන් මෙතන මම ඍණේ මෙහා පැත්තට දාලා ඍණ 2යි A මෙහා පැත්තට දාලා 15 එහා පැත්තට අරන් ගන්නවා. එහෙම පුළුවන් අපිට. ඒතකොට ඍණ 2යි A මෙහාට එද්දි ධන 2යි A වෙනවා. එහා පැත්ත 135 මේ පැත්තේ තියෙන 15 එහා පැත්තට අරන් යනවා. එතකොට ඍණ 15යි. එතකොට 2i සමානයි මේකෙන් මේක අඩු වුණාම 120යි. ඊළඟට අපි දෙපැත්තම දෙකෙන් බෙදනවා. එතකොට a ට එනවා 60ක්. a කියන්නේ 60. right a කියන්නේ 60. ඒ කියන්නේ දෙකම පැල වර්ග දෙකම ගත්ත කට්ටිය 60යි. මම දැන් මේ වෙන් රූපය ආපහු සම්පූර්ණ කරනවා. ඔන්න බලන්න a වෙනුවට මම මෙතන 60 දානවා. හරිද? එතකොට මම 70න් a කියන්නේ 60යි. 70න් 60ක් අඩු වුණාම මෙතන මට 5ක් කියලා එනවා. අතන 65න් අඩු වුණාම මෙතන 10යිනේ. අඩු කර ගන්නත් බෑ 70න් 60ක්. එතන 10යි. මෙන්න මෙතන 65 තියෙන්නේ 65න් a කියන්නේ 60යිනේ. 65න් එතකොට 60ක් ගියපුවාම 5යි. right? මෙතන එනවා 5. දැන් හරිනේ. එක පැලයක් පමණක් අරගත්ත කට්ටිය මෙතන 10 දෙනයි මෙතන 5 දෙනයි 10යි 5යි එකතු වුණාම 15යි. මෙන්න 15 වෙනවා. right. ඊළඟට කියනවා දෙවෙනි කොටසේ එළවලු පැල පමණක් ලබාගත් සමාජිකින් මෙතන එළවලු කියන එක නෙමෙයි එන්න ඕනේ මම හිතන්නේ පළතුරු. එතන පළතුරු කරගමු. ඒ ගානේ පොඩි මිස්ටේක් එකක්. right. පළතුරු පැල පමණක් ලබාගත් සමාජිකින් දැක්වෙන පෙදෙස දී ඇති වෙන් රූපය අඳුරු කරන්න. පළතුරු පමණක් කියද්දී මම අර ඔයාලට කිව්වේ මෙන්න මේ පළතුරු වල හඳ භාගේ වගේ කෑල්ල. ඔන්න ඔය කෑල්ල තමයි පළතුරු කෑල්ල. right. හැබැයි අර මැද එක්කෙනා ගන්නෑ. මොකද මෙතන පළතුරු පමණක් කියලා කියනවනේ පළතුරු පැල පමණක්. ඊළඟට කියනවා මේකේ පැල වර්ග 3ම නෙමෙයි එන්න ඕනේ පැල වර්ග 2ම. ඒක අපි හෙව්වනේ. පැල වර්ග 2ම ගත්ත කට්ටිය කීයද 60යි. ඒක තමයි මෙතනට එන උත්තරේ. right. ඔන්න ඔය වගේ ගානක්. බාන සෑහෙන කල්පනා කරන්න උනානේ. මේ මෙතනයි එකතුව තමයි අර 15 කියලා කිව්වේ. ඉතින් ඒක ගන්න ගොඩක් කල්පනා කරන්න උනා. ඉතින් මේ ගණන් වල ඒ කල්පනා ශක්තිය බලනවා.
ඔයාලා ඉතින් දන්නවනේ මේවා ඉතින් තියෙන විභාගයට විතරයි. ඉතින් වෙන මොකටවත් වැඩක් නැහැ. හැබැයි ඉතින් කල්පනා ශක්තිය හරියට බලලා තමයි ගණන් ටික හදන්න ඕනේ. right? එතකොට Taman තීරණ ගන්න ඕනේ. මෙන්න මේකෙන් මොකද්ද කියන්නේ? මේ වෙන් රූප වලින් මොකද්ද කියන්නේ? ඒ විදිහට තර්ක කර කර තමයි ගාන හදන්න වෙන්නේ. මේ ගානේ චුටි ගැටලුවක් ආවේ. අපිට මේ ගානේ පොඩි printing mistake එකක් තිබ්බ නිසා නැත්තම් නම් ගැටලුවක් නැහැ. right. අපි ඊළඟ කොටස බලමු. මල් පැල ලබාගත් සියලු දෙනා පළතුරු පැලත් ලබා ගත්තේ නම් ඉහත වෙන් රූපය වෙනස් විය යුතු ආකාරය අඳින්නලු. ඒ කියන්නේ මල් පැල ගත්ත කට්ටිය ඔක්කොම පළතුරු පැල ගත්තලු. එහෙනම් මේකට අපි කියන උපකුලකයක් කියලා. මේක මල් පැල නම් right මේක මල් පැල නම් ඒතර මල් පැල ගත්ත සියලුම දෙනා මොනවද අරන් තියෙන්නේ? පළතුරු පැලත් අරන් තියනවලු. එහෙනම් මේක තමයි පළතුරු. right ඒ කියන්නේ අර එකක් අස්සට අනිත් රූපය යනවා. එතකොට වෙන රූපය ওই විදිහට අපිට වෙනස් කරන්න වෙනවා. මල් පැල කියන ඔක්කො රවුම ඇතුලේ තමයි පළතුරු කියන එක තියෙන්නේ. right ඊළඟ කොටස බලමු. හරි මෙන්න මේක. ඔන්න ඔය වගන්තිය අනුව අපිට කියනවා මෙන්න මේ කුලකයක් ගැන අහනවා. මොකක්ද අහන්නේ කියලා බලන්න. A කියන්නේ පළතුරු පැල ලබාගත් කට්ටියලු. එහෙනම් A කියන්නේ මෙන්න මේ A කියන්නේ පළතුරු පැල ගත් අය. එතකොට මෙතන තියෙන B dash. B dash කියන්නේ මොකද්ද? මල් පැල ගත්ත කට්ටියනේ. එහෙනම් B dash කියන්නේ මොකද්ද? මල් පැල නොගත් අය. මල් පැල නොගත් අය. ඡේදනය කියන්නේ මොකද්ද? ওই දෙකම වෙනවා. හා කියන වචනේ තමයි එන්නේ. right? එහෙනම් ඔබ දැන් විස්තර කරන්න කියන මොකද්ද එහෙනම්? මල් පැල නොගත් එහෙත් පළතුරු පැල ගත් අය. right? එහෙනම් ඔබ විස්තර කරන්න කිව්වොත් අපිට මෙහෙම ලියන්න පුළුවන්. මල් පැල නොගත් ඒ කියන්නේ ඒගොල්ලෝ මල් පැල අරන් නැහැ. එහෙත් පළතුරු පැල ගත් අය. බලන්න අර මම ලිව්ව තැන තේරෙනවනේ මේ උඩ කියන AB කියන එක බලලා මම මේ තැන් වල ඊතැන් එක කියන ඒවා ලියාගත්තා. A කියන්නේ පළතුරු පැල ගත්ත කට්ටිය. B dash කියන්නේ එහෙනම් මේකේ විරුද්ධ එක. ඒ කියන්නේ මල් පැල ලබා නොගත් කට්ටිය. ඡේදනය කියන්නේ දෙකම වෙනවනේ හා. එහෙනම් මල් පැල නොගත් එහෙත් පළතුරු පැල ගත් අය. වෙන ක්‍රමයකට කියන්න පුළුවන් මේක. මොකද්ද මේ? තවත් ක්‍රමයකට මේක නිරූපණය කරන්න පුළුවන්. මල් පැල අරන් නැහැ. එහෙනම් පළතුරු පැල විතරයි අරන් තියෙන්නේ. කවුද එහෙනම්? මල් පැල එකක්වත් අරන් නැහැ. අරන් තියෙන්නේ පළතුරු විතරයි. එහෙනම් අපිට වෙන ක්‍රමයකට කියන්න පුළුවන් මේ තමයි පළතුරු පැල පමණක් ගත්ත කට්ටිය. පළතුරු පැල පමණක් ගත් අය. right? ඔන්න ওই විදිහට අපිට ඕක විස්තර කරන්න පුළුවන්. right අන්න එක ලියාගන්න. ඕක මම කුලක වෙන් රූපයක ඇන්දොත් වෙන් රූපයක අපි ලකුණු කරොත් අපි මේ විදිහට ගමු AB කියලා. මෙන්න A මෙන්න B මෙන්න සරත්‍ර කුලකය අපිට ලකුණු කරන්න කියන්නේ මොකද්ද? B dash ඡේදනය A. B dash ඡේදනය A. එතකොට B dash කියන්නේ B රවුමට අතවත් තියන්නේ නැහැ. B රවුමට අතවත් තියන්නේ නැතුව ඉතුරු ටික. එහෙනම් මේ රවුමට මේ ටිකටත් අත තියන්නේ නැහැ. B dash කියන්නේ B රවුමට අත ගහන්නේ නැහැ ඉතුරු ටික ඔක්කොම. හැබැයි මේ ඉතුරු ටික දැන් වල හිතන්න මේ ටික වැහුවා මම. මම නිකන් తాවකාලිකව මේ ටික ඔන්න මෙහෙම වහලා දාන්න. ඔය ටික නැතුව ඉතුරු ටික කියලා මතක තියාගන්න. ඉතුරු ටික කියන්නේ වටේ ටික. අර ඒගේ හඳ භාගය වගේ කෑල්ලක් තියෙනවා. හැබැයි ඒක කැපෙන්න ඕනේ කාත් එක්කද ඒත් එක්ක. එතකොට මේ කොටස තමයි ඔය අඳුරු කරන්න ගියොත් අපි අඳුරු කරන්න වෙන්නේ. ඕකේ නිරූපණය වෙන්නේ ඇත්තටම මෙන්න මේ කොටස. B dash ඡේදනය A. B ට අයිති නෑ. හැබැයි A ට අයිති. right.
ඔන්න ඔහොම තමයි ওই ගණන් ටික හැදෙන්නේ. හරි එහෙනම් අද අපි අදට පේපරේ කලින් අවසන් වෙනවා. මේක මම දාලා තිබ්බේ කෙටි ප්‍රශ්න 3ක් හෝ 4ක්. මොකද අපි මේවට ටිකක් සැලකිය යුතු කාලයක් ගත වෙන නිසා මම වෙනදා අර ප්‍රශ්න අපිට 3යිනේ කරන්නේ. ඒක නිසා තමයි මම 3ක් දැම්මේ. හැබැයි මේ පේපරේ ටික ලේසි. මේ පේපර් ලේසි. එතකොට ලබන සතියේ මම ආපහු සාකච්ඡා කරනවා ජ්‍යාමිතිය ප්‍රශ්න. එතකොට මම ජ්‍යාමිතිය ප්‍රමේයවල ටිකක් මම ඔයාලගේ ගෲප් එකේ දාලා ඉති බලන්න. ගිහිල්ලා ඒ ප්‍රමේයවල 42ම ඔයාලා print out අරගෙන ඒක පාඩම් කරගන්න. නැත්නම් කියන්නේ මම ආපහු දාන්නම්. ඊළඟට ඒව බලලා තමයි අපි ගණන් හදන්න තියෙන්නේ. right ඉස්සෙල්ලා ප්‍රමේයවල ටික කටපාඩමේ තියාගන්න. ඒක නිකන් දැන් ඔයාලා ප්‍රමේයවල 20ක් විතර දැන් ඔයාලා පාඩම් 20 නෙමෙයි 30ක් විතර වගේ පාඩම්. ඔය සමහර ඒවා තනින් තන තමයි ටිකක් අමතක වෙලා ඇත්තේ. හරි එහෙනම් ඉතින් අපි අදට ක්ලාස් එක පොඩ්ඩක් කලින් එනං අවසන් වෙනවා. මොකද අපි ප්‍රශ්න ටික සාකච්ඡා කරලා ඔක්කොම ඉවරයි. එහෙනම් අපි ලබන සතියේ ඉතුරු ටික කරමු. මම ජ්‍යාමිතිය පේපරේ දාන්නම්. එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු. ඔය ගණන් ටික එතකොට දෙන ටියුට් එකත් ඊළඟ දවසෙත් කරන් ඉන්න. එතකොට ඔයාලා හැමෝටම පහසුයි. right එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. right good night එහෙනම් සියලුම දෙනාට.